समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चक्षुंच भिक्खवे फटिच्च रूपे च उपपज्यति चक्षु विज्ञानं तिन्नं संगति भास्सो भास्सपच्चया वेदना यं वेदेति तं संजानाति यं संजानाति तं वितक्केति यं वितक्केति तं पपञ्चेति श्रद्धावंत පින්වත්නි දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඕමාන්හි ශ්‍රී ලංකා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේහි මැදින් පුරපස්ලොස්වක පෝය නිමිත්තෙන් සිදු කරනු ලබන පින්කම් මාලාවේ සමාරම්භක ධර්ම දේශනාවයි අද මෙලෙසින් පවත්වන්නේ. බෞද්ධ සංගමේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන්, භාණ්ඩාගාරිකතුමන් ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයත් අනිත් ක්‍රියාකාරී පින්වත් හැම දෙනාගේමත් සදැහැති ඔබ හැම දෙනාගේමත් සහයෝගයේ මූලිකත්වයේ සහභාගීත්වය ඇතුව අද මේ පින්කම මෙලෙසින් සංවිධානය වෙලා තිබෙනවා. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අපි හැම දෙනාගේම එදිනෙදා ජීවිතවලට ගලපා ගියත හැකි වටිනා ධර්ම කාරණා කිහිපයක් විස්තර කරලා දෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම මධුපිණ්ඩික සූත්‍රය. කො බලන්න මධුපිණ්ඩික සූත්‍රය අහලා තියෙන අය ඉන්නව නේද? උස්සන්න බලන්න. කීප දෙනෙක් අහලා තියෙනවා. හොඳයි. මධුපිණ්ඩික සූත්‍රය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ. මේ සූත්‍ර දේශනාව සිදු කරනකොට බුදුහාමුදුරු වැඩ හිටියේ කපිලවස්තු නුවර. කපිලවස්තු නුවරට සිංහලෙන් කියන්නේ කොහොමද? මොකක්ද වචනේ? කිඹුල්වත් පුර. ඕම හරි. කිඹුල්වත් නුවර. මේ කිඹුල්වත් නුවර පන්සලක් තිබුණා. ඒ පන්සල හදලා තිබ්බේ නුග ගහක් ළඟ. දැන් සාමාන්‍යයෙන් ඔය ඇත්තෝ දන්නවා ලංකාවේ ඉන්දියාවේ ක්‍රමයට ගොඩාක් ඔය පන්සල් වලට යම් යම් ස්ථානවලට නම් දානකොට ආසන්න හේතු යොදා ගන්නවා. දැන් ලංකාවේ නම් බෝධි වෘක්ෂයක් ළඟ පන්සලක් හැදුවොත් ඒ පන්සලට ගොඩාක් වෙලාවට දාන්නේ මොකක් කියලාද? බෝධි රුක්ඛාරාමේ කියලා. ගඟක් ළඟ හැදුවොත් ගංගාරාමේ. වැවක් ළඟ හැදුවොත් වාපිකාරාමේ කියලා කියනවා. ජයවර්ධන මහත්තයා හැදුවොත් ජයවර්ධනාරාමේ, ගුණවර්ධන හැදුවොත් ගුණවර්ධනාරාමේ, සිරිවර්ධන හැදුවොත් සිරිවර්ධනාරාමේ නේද? ඇලන් මැතිනි හැදුවොත් ඇලන් මැතිනි ආරාමේ. එහෙම දාලා තියෙන ලංකාවේ. සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ සම්බුද්ධත්ව ජයන්ති වෙනුවෙන් හදපු නිසා දාලා තියෙනවා. ඒ වගේ. මම දැක්ක මීට අවුරුදු ගණනාවකට කලින් ඔය නුගේ ගොඩ තියෙනවා. ඒ පැත්තේ දන්න අය දන්නවා ඇති. දෙල්කඳ හන්දිය කියලා හන්දියක්. ඒ දෙල්කඳ හන්දියේ හෝටලයක් තිබුණා. ඒ හෝටලේ තිබුණේ ඇලක් අයිනේ. ඒ හෝටලේ නම දාලා තිබේ හොටෙල් ඇලයිනා කියලා. ඇලයිනි තිබෙච්ච හින්දා. ඉතින් කෙසේ වෙතත්
නුග ගහට පාලියෙන් කියනවා නිග්‍රෝධ කියලා. එතකොට නුග ගහ ළඟ හදන පන්සල මොකක් වෙන්නේද? නිග්‍රෝධාරාමය. බුදුහාමුදුරුව වැඩ සිටියේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ. එක දවසක් බුදුහාමුදුරුව උදේ පාන්දරින් පිබිදිලා මුව සෝදාගෙන සිවුරු පොරවාගෙන පාත්‍රයත් අතින් අරගෙන ගමට පිණ්ඩපාතේ වැඩියා. එහෙම පිණ්ඩපාතේ වැඩම කරලා එදා උදේ දානේ වළඳලා පසුබතින් වැළකුණා. මොකද පසුබතින් වැළකුණා කියන්නේ? උදේ දානේ වැළඳුවා පසුබතින් වැළකුණා. ඒ කියන්නේ දවල්ට දානේ වළඳන්නේ නැතුව හිටියා. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ දවසකට කී වේලක් වළඳන කෙනෙක්ද? කී වේලද? එක වේලයි. ඒ නිසා බුදුහාමුදුරන්ට කියන විශේෂණ ගුණ නාමයක් ඒක භක්තිකෝ කියලා. ඔන්න මතක තියාගන්න. මම මේ අහන්නේ පස්සේ අහනවා. මම කියනවා උත්තර දෙන්න ඕන. ඒක භක්තිකෝ. බුදුහාමුදුරෝ දවල්ට වළඳනව නම් උදේට කැඳක් විතරක් වළඳලා උදේ දාන ඝන ආහාර වළඳන්නේ නැතුව ඉන්නවා. උදේට දානේ වැළඳුවොත් දවල්ට වළඳන්නේ නැතුව ඉන්නවා. ඒකයි පසුබතින් වැළකිනවා කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ එක වේලයි. හාමුදුරුවෝ දෙවේලයි. ඔය ඇත්තෝ තමයි තුන් අරුවටම කන්න පුරුදු වෙලා ඉන්නේ. නේද? මට මතකයි අප ආචාර්යෝත්තම අතිපූජනීය අපවත් වී වදාළ අග්ගමහා පඬිතු මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ ඒ දවස්වල මහරගම ධර්මායතනෙට සිල් සමාදන් වෙන්න ඉන්න දායකයන්ට නිතර කියන කතාවක්. ඒ තමයි සතියකට සැරයක්. ඔන්න ඔයත් උත්සාහ කළ බලන්න. සතියකට සැරයක් රැයට කන එක නවත්තන්න. එහෙම නවත්තලා ඒ කෑමට වැය වෙන මුදල කැටයක දාලා එකතු කරන්න. මහානායක හඳුරු ඒ කැටේට නමක් දීලා තිබුණා ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල කියලා. ආත්ම කියන්නේ තමන්ගේ, සුඛ කියන්නේ සැපේ. රැට කන එක සැපයක් නේ. ඒ සැපය පරිත්‍යාග කියන්නේ අතහරිනවා. අතහැරලා ඒ කෑමට වැය වෙන මුදල කැටයක එකතු කරන්න. කැටයක එකතු කරලා අවුරුද්දකට වතාවක් අසරණ කෙනෙකුට උදව්වක් කරන්න. නැති බැරි ළමයෙකුට ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් දෙන්න. පොත් ටිකක් අරගෙන දෙන්න. සපත්තු දෙකක් අරගන්න. ලෙඩක් ඇදිච්ච මිනිසෙකුට බෙහෙත් ටිකක් ගන්න උදව් කරන්න. කොච්චර වටින පින්කමක්. එහෙමත් නැත්නම් අවුරුද්දකට සැරයක් තමන්ගේ උපන්දිනය වගේ දවසක මැරෙන්න යන සතෙක් නිදහස් කරන්න. උපන්දිනය කියන්නේ හරියට බැලුවොත් ජීවත් වෙන්න තිබිච්ච අවුරුදු ප්‍රමාණයෙන් අවුරුද්දක් ගෙවිච්ච දවසනේ නේද? එදාට ආයු වැඩෙන පින්කමක් කර. ගොඩක් අය උපන්දින දවසේ කරන්නේ තියෙන ආයුෂත් නැති කර ගන්න වැඩනේ නේද? එහෙම නැතුව ආයු වැඩෙන පින්කමක් කර. කොච්චර වටිනව અભේදානී පින්කම. දැන් උපන්දිනේට සත්තු නිදහස් කරලා කැටේ තව වැඩියෙන් සල්ලි තියෙනවනම් සත්තු නිදහස් කරන්න දෙවෙනි හේතුවක් හොයාගන්න පුළුවන්. මොකක්ද? විවාහ වෙච්ච අයට නම් වෙඩින් ඇනිවර්සරි එක දවසටත් සතෙක් නිදහස් කරනවා. මට නිදහසක් නැති වෙච්ච දවසේ අඩු ගානේ සතෙක්ව නිදහස් කරලා දාන්න කියලා. නේද? ඕන නම් පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නාත්නි කෙසේ වෙතත් බුදුහාමුදුරුවෝ එක වේලයිනේ වළඳන්නේ. එදා උදේ දානේ වළඳලා පසුබතින් වැළකුණා. එහෙම වැළකිලා ඒ කිට්ටුව තිබුණ මහා වනය කියලා කැලෑවක්. මේ කැලෑවේ ගහක් මුල බුදුහාමුදුරුවෝ විවේක සුවයෙන් වැඩ හිටියා. එහෙම වැඩ ඉන්නකොට ඔතනින් ඇවිදගෙන යන්න ආවා දණ්ඩපාණී කියලා ශාක්‍ය වංශිකයෙක්. ඔන්නම් මතක තියාගන්න. දණ්ඩපාණී. මෙයා බුදුහාමුදුරන්ගේ නෑයෙක් ශාක්‍ය වංශිකයෙක්. මෙයාට දණ්ඩපාණී කියන්නේ මෙයා කොහේ ගියත් අතේ ලීයක් අරගෙන යනවා. ලීයට පාලියෙන් කියනවා දණ්ඩ කියලා, අතට කියනවා පාණී කියලා. අතේ ලීයක් තියෙන නිසා මිනිස්සු මෙයාට කියන්න ගත්තා දණ්ඩපාණී කියලා. දණ්ඩපාණී හරිම ආඩම්බර මිනිස්සෙක්. ලේසියෙන් කාත්‍යකවත් hina වෙන්නේවත් නැහැ. කොහොමත් ওই ශාක්‍යයන්ගේ ස්වභාවයක් තියෙනවලුනේ.
මොකද ශාක්‍යයන්ගේ ස්වභාවය? හරිම ආඩම්බරක මාන්නාදිකයි. ශාක්‍යයෝ නෝන සමහර සිංහල බෞද්ධයොත් ඒ වගේ තමයි. නේද? ලේසියෙන් hina වෙන්නේ නැහැ කෙනෙක් එක්ක. ඕම උද්දච්ච තාලෙට ඉන්න අය සමහරව ඕන තරම් ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් මේ ආඩම්බරකාර ශාක්‍ය වංශික දණ්ඩපාණි බුදුහාමුදුරුවෝ ඉන්නව දැකලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අර ගිනාපු ලී අතේ තිබිච්ච ලීය බිම ගහලා ඒ ලීයේ එල්ලීගෙන වගේ එහාට මෙහාට පැද්දි බුදුහාමුදුරුවන්ගෙන් ඕනවට එපාවට වගේ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ හදන්නේ මෙයා බුදුහාමුදුරුවන්ට තමන් බුදුහාමුදුරුව ගණන් ගන්නෑ කියලා පෙන්නන්න. සාමාන්‍ය අපි නම් බුදු පිළිමයක් තියෙන පැත්තට කකුල් දෙක දාලා වාඩි වෙන්නවත් නැහැ නේ ගෞරවය නිසා. මෙයාට එහෙම උවමනාවක් නැහැ ආඩම්බරකාරය. දැන් මේ ලී එල්ලීගෙන වැනි අහක බල අහනවා ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය? කිං වාදී පන සමනෝ කලු භෝගෝතමෝ කිමක්ඛායි. ඔකේ සભ્ય සිංහල පරිවර්තනය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කිනම් වාදියෙක්ද? එහෙම අහුවම ටිකක් සැර වැඩි නේද? තේරෙන්නේ නැහැ වගේ. හැමෝටම තේරෙන විදිහට අහුවොත් බුදුහාමුදුරුවෝ මොනෝ කීයද මේ ඇවිදින්නේ? තැන් වල බණ කියනවා කියලා හැමතැනම යනවා. ඇත්තටම ওই බණට ඔච්චර මොනවද කියන්නේ? කියලා තමයි අහුවේ. අන්න එහෙම අහපු ප්‍රශ්නෙට පින්වත්නි බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ කවුද කියන එක කරුණු 5කින් විස්තර කරනවා. අන්නේ කරුණු 5 මම කියනවා හොඳට මතක තියාගන්න පස්සේ අහනවා. පළවෙනි කාරණය. බුදුහාමුදුරුවෝ දණ්ඩපාණිට කියනවා අහං නකේනචි ලෝකේ විග්ගයිහ තිට්ඨති. මන් නෑනේ ඔය එක එක්කෙනාත් එක්ක පැටලෙන්නේ යන්නේ. මං කිසිම කෙනෙක් එක්ක පැටලෙන්නේ නෑ. මං අනිත් අයට කියන්නේ නොපැටලී ඉන්න කියලා. අන්න පළවෙනි ගැන්වීම. පැටලෙනවා කියන්නේ මොකක්ද? පැටලෙනවා කියන්නේ රණ්ඩු කරනවා කියන එක නේද? කයින් වචනෙන් ගැටෙනවා කියන එක. එතකොට රණ්ඩු කරනවා කියන්නේ කයින් බැන ගන්නවා, ගහ ගන්නවා කියලා කියන්නේ එක්තරා අකුසල චෛතසිකයක කායික වාචසික ක්‍රියාකාරීත්වය. මොකක්ද අකුසල චෛතසිකේ? ද්වේෂය, තරහ. නේ තරහවම මිනිස්සු බැනගන්නේ රණ්ඩු වෙන්නේ. එතකොට මම කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ කියන එකේ ගම්‍යාර්ථය තමයි මම ද්වේෂය නැති කරපු කෙනෙක් කියලා. මම ද්වේෂය නැති කරපු කෙනෙක්. මම අනිත් අයට උපදෙස් දෙන්නේ ද්වේෂය නැති කරගන්න කියලා. එහෙම වුණොත් කාත් එක්කවත් ගැටෙන්න පැටලෙන්න නැතුව ඉන්න පුළුවන්. අන්න ඒක කීකිය තමයි මම මේ තනින් තන ඇවිදින්නේ බණ කියන්නේ කියලා. එතකොට ඔන්න පළවෙනි කාරණේ මොකද්ද? කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ. පැටලෙන්න එපා කියලා බණ කියනවා. ඒ වුණාට සමහරු අපේ ලංකාවේ ගොඩක් අය ඉන්නවා මොන වගේද? කාත් එක්ක හරි පැටලෙන්න නැත්නම් එදාට නිකන් ඇඟ කහනවා වගේ. නේද? කොහෙන් හරි රණ්ඩුවක් අල්ලගන්නව බලාගෙන ඉන්න අය ඉන්නවා. එහෙම අයට හොඳයි ලංකාවේ ක්‍රමයට නම් තෙල් සංස්ථාවේ වාක්‍ය පිටේ ගහන්න. මොකද්ද? වහා ඇවිලින සුළුයි. නේද? එහෙම ඇවිලෙන්නම බලාගෙන ඉන්න අය අපේ සමාජයේ ඉන්නවා. එහෙම වෙන්න හොඳ නෑ. ඇයි ඒ? කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති. කේන්ති ගිය මිනිසයාට කල යුත්ත තේරෙන්නේ. හල යුත්ත තේරෙන්නේ. මම මේ කොහෙද ඉන්නේ? මම මේ මොනවද කියන්නේ? මේක ගැළපෙනවද? මේක සුදුසුද කියලා විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට හිතෙන්නේ නැහැ. ආවේගශීලී වුණාම අවිචාරවත්ව සියලු හැඟීම් කයින් වචනෙන් පිට කරලා පිරිහිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා කේන්තිය ඊටාම අත්‍යවශ්‍ය විදිහට පාලනය කර ගැනීම වැදගත් වෙනවා. පින්වත්නි මහා උගත්තු පවා කේන්ති ගිහිල්ලා නොමනා ක්‍රියා කරනවා. නොගැලපෙන ක්‍රියා කරන උගත්කමට සරිලන්නේ නැති ක්‍රියා කරනවා. මම අහලා තියෙන කතාවක්. ඔය ඇතුත් අහලා ඇති. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකෙ පිළිගත් මහා විද්වතෙක්. ඒත් දන්නවනේ. අර IQ ටෙස්ට් එකේ නුත් 160ක් එයාගේ තියෙනවා කියලා කියනවා. එතකොට මේ මහා විද්වතාගේ ගෙදර තිබුණලු පුංචි පර්යේෂණාගාරයක්.
ඉතින් මෙයා මේ පරීක්ෂණාගාරයට වෙලා දොර වහගෙන එක දවසක් ඊටාම වැදගත් පරීක්ෂණයක් කර කර ඉන්නකොට එයාට ඇහෙනවලු දොර ළඟින් දොර හූරන සද්දයක්. ගිහිල්ලා දොර ඇරලා බැලුවාම මේ හුරතලයට හදන පූසයි පැටියයි. දොර පහුරු ගානවා කාමරය ඇතුළට. ඉතින් මේ පූසගේ පැටියගේ අවශ්‍යතාවය දැනගෙන දොර ඇරලා පැටියයි පූසයි ඇතුළට අරගෙන දොර වහලා ආපහු මෙයා වැඩ ටික කරගෙන ගියාලු. ආයි ටික වෙලාවකින් මේ පූසයි පැටියයි දොර පහුරු ගාන එළියට යනවා. දැන් අත්‍යවශ්‍ය වැඩක් කර කර ඉඳෙද්දී අමතර වැඩ කරන්න ගියාම ඕන කෙනෙකුට කේන්ති යනවනේ. මෙයාට කේන්ති දැන්. ගහන්නත් බෑ ආදරයට හදන පූස නිසා. ආයි වැඩ ටික නවත්තලා ගිහිල්ලා පූසයි පැටිය එළියට දාලා දොර වහලා ආවලු. තව පැය භාගයකින් විතර ආපහු දොර පහුරු ගාන ඇතුළට එනවා. ඉතින් මේක කරදරයක් කොට මෙයා සැලකුවා කේන්ති ගහන්නත් බෑ ඉවසිල්ලෙන්ම දැන් කේන්ති පිට ගහන්නේ නැතුව හිතෙන් බැන බැන මේ පූසටයි පැටියටයි කල්පනා කරනවා මේ මහත්මයා මේකට විසඳුමක්. පූසගේ පැටියගේ කැමැත්ත නිරන්තරයෙන් කාමරයට එන්නයි ඇතුළට එන්න එළියට යන්නයි. ඉතින් දොර අරින්න වහන්න ගියාම වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා කල්පනා කළා දොර වහලා තියෙද්දිම පූසටයි පැටියටයි ඇතුළට එන්නයි එළියට එන්නයි පුළුවන් ක්‍රමයක් හදන්න ඕන කියලා. එහෙම හිතලා කේන්ති පිටම කල්පනා කළා මෙයා මොකද කළේ? දොර වහලා තියෙද්දිම ඇතුළට එන්නයි පිටට යන්නයි පුළුවන් විදිහට අර දොරේ ලොකු පූසට යන්න ලොකු හිලකුයි පොඩි පූසට යන්න පොඩි හිලකුයි හැදුවා. හදලා දොර වහලා තියුවා. ඊට පස්සේ ආයි දොර අරින්න ඕනේ නැහනේ. කැමැති විදිහට රිංගල ඉන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මහා විද්වතාට තේරුණේ නැහැ. මොකද්ද තේරුන්නේ නැත්තේ? ලොකු හිලක් හැදුවාම පැටියටත් ඒකෙන් රිංගන්න පුළුවන් කියලා. ඒකනේ පැටියට වෙන හිලක් හැදුවේ හරියට හිල් දෙකෙන් කතා කරගෙන රිංගනවා වගේ නේද? අන්න ඒ වගේ ආවේගශීලී වුණාම කේන්ති ගිහාම මහා බුද්ධිමත් උගත්තු පවා නොගැලපෙන දේවල් කරනවා. ඒ නිසා ඔබද ජීවිතයේ වැදගත් තීන්දුව తీරන කිසිම මොහොතක තරහින් ඉන්න වෙලාවක ගන්න යන්න එපා. ඒව බොහෝ වෙලාවට අසාර්ථකයි. කෝපයෙන් අන්ධ වුණාට පස්සේ ක්‍රෝධයෙන් අන්ධ වුණාට පස්සේ යථාර්ථයේ නියම ලෙසින් වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෝපය පාලනය කර ගැනීම වැදගත්. අනිත් කාරණාව තමයි සමහර අය කේන්ති ගිහිල්ලා කරන වැඩ පස්සේ කල්පනා කරනකොට අයියෝ මම මේම කරන්නේ නැතුව හිටියනම් අගයිනේ කියලා හිතනවා. ලත වෙන්න හේතු වෙනවා. පස්සේ ලත වුණාට වැඩක් නැහැ. වෙන්න ඕන පව හානිය වෙලා ඉවරනවා. එක කම්පැනි එකක් තිබුණා. ඒකේ අයිතිකාරය තාත්තයි පුතයි. මේ පුතාට හරියට කේන්ති යනවා. හැබැයි පුතා එක අතකින් හොඳයි. මොකද්ද හොඳේ? එයා පිළිගත්තේ යාට කේන්ති යනවා ඒක නරකයි කියලා. ඒකත් හොඳයිනේ නේද? දැන් සමහර වෙනවනේ කේන්ති ගිහිල්ලා ඒක සාධාරණීකරණය කරනවා. කොහොමද? මට නිතර කේන්ති යන්නේ අසාධාරණකම් තමයි මට අල්ලන්නේ නැත්තේ. ඒකයි මට මේ කේන්ති කියලා කියනවා. ඒ කතාවත් මහා සාධාරණ කතාවක්. ඇයි ඒ? අනුන්ගේ හෝ අසාධාරණයේදී Tamanගේ හිත තුල කේන්ති ගන්නවා කියන්නේ තමන්ට කරගන්න බරපතල අසාධාරණයක්. බාහිර සමාජයේ පුද්ගලයන්ගේ අගුණ දුර්වලකම් නිසා අපි ආධ්‍යාත්මිකව පිරිනව නම් එතන අපි කරලා තියෙන එක අනුන්ගේ හරක් බැලුවා වගේ වැඩක්. ඒ නිසා කිසිම හේතුවක් නිසා කේන්තිය සාධාරණීකරණය කරන්න යන්න හොඳ නැහැ. මේ පුතා Tamanට කේන්ති යන බව පිළිගත්තා. එයාට ඒ කේන්ති අඩු කරගන්න ඕන හැඟීමක් තිබුණා. දවසක් තාත්තා ගාවට ගිහින් කියනවා තාත්තේ මට හරියට තරහ යනවා. මම මිනිස්සුන්ට බනිනවා, ගහන්න යනවා. දැන් එන්නෙන්නම කස්ටමර්ස්ලා අඩුයි, බිස්නස් හරි පාඩුයි. අනේ කොහොම හරි මේ තරහ අඩු කරගන්න මට ක්‍රමයක් කියන්න. තාත්තා මොනවත් කියන්නේ නැතුව පුතාගේ අතින් අල්ලගෙන යනවා එක තැනකට. එතන තියෙනවා යකඩ ඇන ටිකක්. පුතාට කියන ඔන්න පුතේ මෙතන ඇන ගොඩක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඇන තියෙන තැන. තව තැනකට එක්කන් ගියා ටිකක් ඈත තැනකට. එතන තියෙනවා මිටිය. ඔක්කොම එක තැනම තිබෙත් නැහැ. ටිකක් වේසන්න ඕන හින්දා. අඬු මිටිය පෙන්නලා කියන ඔන්න මිටිය තියෙන්නේ මෙතන. ලෑල්ලක් ළඟට එක්කන් ගිහිල්ලා කියන ඔන්න පුතේ ලෑල්ල තියෙන්නේ මෙතන. දැන් පුතා මොකද කරන්න උන්? කේන්ති ගිය ගමම්ම
එන ගොඩ ගාවට යන්න ඇණයක් ගන්න, මිටිය ගාවට යන්න මිටිය ගන්න, ලෑල්ල ගාවට ගිහිල්ලා එන ගහන්න කියලා. අපරාධ කියන්න බෑ පුතත් හොඳ ළමයා. තාත්තත් එක්ක තර්ක කරන්න ගියේ නෑ එන ගැහුවාම කේන්තිය නැති වෙන්නේ කොහොමද? මොකද්ද මේකේ විද්‍යාත්මක පදනම කියලා? ඒ හොයන්න ගියේ නෑ. එයාටත් උණු මොන ක්‍රමයකට හරි කේන්තිය අඩු කරගන්නනේ. තාත්තා කියපු විදිහට එයා කරන්න පෙළඹුණා. ඉතින් මේ ළමයට කේන්ති ගිය ගමන්ම තාත්තගේ උපදේශය මතක් වෙනවා. එන ගොඩ ගාවට දුවන ඇණයක් ගන්නවා, මිටිය ගාවට දුවන මිටිය ගන්නවා, ලෑල්ල ගාවට ගිහින් ඇණි ගහනවා. දැන් පළවෙනි දවසේ මිනිහා ඇණ 60 ගානක් ගහලා. දෙවෙනි දවසක එනකොට මෙයාටම තේරෙනවා දැන් බලාගෙන යනකොට කේන්ති ගන්නවට වැඩිය අමාරු ඇණ ගහන එක කියලා. ඒ නිසා ආයාසෙන් ඇණ ගහන එක අඩු කරගන්න ඕන කියලා හිතුවා. ඇණ ගහන එක අඩු කරන්න මොකද කරන්න? කේන්ති අඩු කරගන්න. ඉතින් දැන් මෙයා කල්පනා කරනවා ඇයි මට මෙච්චර කේන්ති යන්නේ? හොඳට කල්පනා කළා. කල්පනා කරලා බලනකොට කේන්ති යන්නේ මමත්වය නිසානේ කියන හැඟීම යාට ආවා. ඒ අවබෝධය ආවා. කොහොමද ආවේ? දැන් මං සරල උදාහරණයක් කියන්න. දැන් අපිට කන් දෙකක් තියෙනවනේ. නේද? ওই කන් දෙකට විවිධ ශබ්ද ඇහෙනවා. ওই ශබ්ද අතරේ බැනුම් ශබ්දත් ඇහෙනවා. අපේ මේ කන් දෙකට ඇහෙන බැනුම් ಜಾති දෙකක් තියෙනවා. කියන්න බලන්න මොකද්ද ಜಾති දෙක කියලා? මොන ಜಾතිද? පළවෙනි ಜಾති තමයි අපිට බනින බැනුම්. දෙවෙනි ಜಾතිය අනුන්ට බනින බැනුම්. ওই ಜಾති දෙකම ඇහෙන්නේ මේ කන් දෙකටනේ. නේද? සමබරව ඇහෙනවා. අපිට බනින බැනුම් වම් කනටයි අනිත් අයට බනින ඒවා දකුණු කනටයි කියලා බෙදිලා නැහැනේ. නේද? කන් දෙකට සමබරව ওই බැනුම් ಜಾති දෙක ඇහෙනවා. ඔය බැනුම් ಜಾති දෙක හමුවේ තරහ යන්නේ මොන බැනුම් හමුවේද? අපිට බනින බැනුම් හමුවේ නේද? සමහරට අනිත් අයට බනිනවා අහගෙන ඉඳලා යස වැඩි ඔහොම කියලා මදියාට කියලා අනුමත කරනවා. හැබැයි අපට බැන්නහම කේන්ති යනවා. එහෙනම් ඔන්න කේන්ති යන්නට හේතුව එතනම තියෙනවා. මොකද හේතුව? මමත්වයෙන් ගැනීම. අපිට මොනතරම් කැත දේවල් වෙන දේවල් අමිහිරි දේවල් ඕනතරම් ලෝකේ තියෙනවා. නමුත් ඒ දේවල් සම්බන්ධයෙන් අපිට කේන්තියක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඒ දේවල් අපි මමත්වයෙන් ගත්තොත් විතරයි. මගේ කරගත්තොත් විතරයි. මගේ කරගත්තේ නැත්තම් බැනුම හමුවේ වුණත් දුකක් නැහැ. ඒ නිසා මොකද කරන්න ඕන? ඒ වගේ හිත තැලෙන රිදෙන අරමුණු තියෙනවා නම් මමත්වයෙන් අල්ලගන්න යන්න එපා. ඒව අතහරින්න. දැන් ඔය සමහර අයට හොඳටම බannahම හිත රිදවගෙන ඉන්න වෙලාවල සමහර ආච්චි අම්මලා එහෙම ඇවිල්ලා හිත හදනවා. අනේ පුතේ මම අහගෙන ඔයාට අර ළමයා බැන්නා. එහෙම බනින එක වරදීනේ. ගණන් ගන්න එපා ඕ වගේ ඒවා. මමත් ඔය වගේ බැනුම් අහලා තියෙන හොඳට. මට නම් දැන් ඔය බැනුම් අහලා හොඳට හුරුයි. මම නම් දැන් ඔය බැනුම් මේ කනින් අහලා මේ කනින් පිට කරනවා කියනවා. එහෙම කියනවනේ. ඒක හරිය හොඳ කතාවක්. දාර්ශනික කතාවක්. මොකද ඒකේ අදහස? මේ කනින් අහලා මේ කනින් පිට කරනවා කියන්නේ මොකද්ද? අල්ල ගන්න එපා, අතහරින්න කියන එක. නේද? කොච්චර වටිනවද? මමත්වෙන් අල්ල ගන්න එපා, අතහරින්න. අපරාධ කියන්න බෑ ලංකාවේ මිනිස්සු මේ කනින් අහලා මේ කනින් පිට කරනවා. හැබැයි බන නේද? බැනුම් ඇහුවොත් අනිත් කන කොන්ක්‍රීට් කරලා හරි ඔයාලට කියන්න ලේසි මන්නේ දන්නේ දුක කියලා නේද? ඒක යලි පෝෂණය කරගෙන පිරිහෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ මිනිසයා බොහොම කල්පනාකාරීව හිතලා මමත්වෙන් අල්ලගන්නේ නැතුව අර තරහ අඩු කරගත්ත දැන්. දැන් මෙයාට ඉස්සර තරම් තරහ යන්නේ. දවසක් තාත්තා ගාවට ගිහින් කියන තාත්ති මට දැන් ඉස්සර තරම් තරහ යන්නේ. ওই පොඩි තරහක් ඉඳලා හිටලා යනවා. දැන් මොකද කරන්න ඕන? තාත්තත් අතහැරියේ නැහැ. තාත්තා කියන පුතේ නා ඉඳලා හිටලා ගිහිල්ලා යන ගහන්න කියලා. ඒකත් කළා. කාලයක් ගියා මෙයාට දැන් කේන්ති යන්නෙම නැහැ. තාත්තා ළඟට ගෙන් කියන තාත්තේ මට දැන් කේන්ති යන්නෙම නැහැ. විශ්වාස කරන්න ඇණයක් ගහපු කාලයක් මතක නැහැ කියලා. දැන් මොනවද කරන්න ඕන? තාත්තා කියනවා එහෙනම් පුතේ ඔයාට කේන්ති යන්නේ නැත්තම් ඒ කේන්ති යන්නේ නැති දවස්වලට ඔයාට කේන්ති ගහපු කාලේ කේන්ති ගියපු කාලේ ගහපු ඇන දවසකට එක ගානේ ගලවන්න කියලා. ඒ ඉස්සෙල්ලා කිව්ව කේන්ති යන තරමට ඇන ගහන්න කියලා. දැන් එහෙම නෙයි. කේන්ති යන්නේ නැත්තම් එක දවසද එදාට එක ඇණයයි ගලවන්නේ. ඉතින්
ඔය ඇන ටික ගලවන්න සමහරට අවුරුද්දක්වත් යන්නේ නැති ගහපු ඇනවල තරමට. හිමීට දවසින් දවස මේ දරුවා ඇන ගැලෙව්වා. අවසාන ඇනිත් ගලවපු දවසේ තාත්තා ගාවට ගිය පුතා කියනවා තාත්තේ මට දැන් කේන්ති යන්නෙම නැහැ. ඇන ඔක්කොම ගලවලා ඉවරයි. තාත්තා පුතාගේ අතින් අල්ලගෙන යනවා ලෑල්ල ගාවට. ලෑල්ල දිහා බලලා අහන කෝ පුතේ මේකේ තිබිච්ච ඇන? ඒ තාත්තා කිව්වේ කේන්ති යන්නේ නැත්නම් ගලවන්න කියලා මං ගැලෙව්වා. ඒතර මොනවද මේ ලෑල්ල ඉතුරු වෙලා තියෙන්නේ? ඒ ඇන ගහපු හිල්. තාත්තා අහන පුතේ වාට ඒවත් ගලවන්න පුළුවන්ද? අන්න ඒ වෙලාවේදී පුතාට මතක් වුණා. පුතා කියනවා නේ තාත්තා ඒව නම් ගලවන්න බෑ. ඒ වෙලාවේ තාත්තා කියන පුතේ ඒ වගේ තමයි වට ආවේගයක් ඇවිල්ලා කේන්තියක් ඇවිල්ලා ඒක පාලනය කරගන්න බැරුව මිනිසුන්ට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, නිନ୍ଦා අපහාස කරන්න පුළුවන්, ලැජ්ජ කරන්න පුළුවන්. පස්සේ වා කරපු වැඩේ වැරදි කියලා වාට තේරිලා පස්සේ ඇවිල්ලා සමාව ඉල්ලන්න පුළුවන්, very sorry කියන්න පුළුවන්. පුතේ මතක තියාගන්න මේ වෙනකොට ඔයාගේ හිතේ චේතනා පහළ වෙලා ඉවරයි. කර්ම සැකසিলা ඉවරයි. පව් සිද්ධ වෙලා ඉවරයි. ඔයාගෙන් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඒ නිසා පුතේ ඔයා කරන්න ඕන දේ ගහපු එන ගලවන එක නෙවෙයි. එන නොගහා ඉන්න තත්ත්වයට ඔයාගේ හිත හදාගන්න එක කියලා අර තාත්තා පුතාට ලස්සන පාඩමක් කියලා දුන්නා. අන්න ඒ වගේ වරදක් වුණාම සමාව ගන්න එක වඩාත්ම හොඳයි. නිකන් ඉන්නවට වැඩිය. වඩාත්ම වැදගත් වන්නේ එවන් වැරදි නොකර ඉන්න තත්වයට තමන්ගේ හිත හදාගන්න එක. ඉතින් බුදුහාමුදුරුවෝ පින්වත්නි කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ. අනිත් අයටත් පැටලෙන්න එපා කියලා උපදෙස් දෙනවා. ඒ සඳහා ද්වේෂය නැති කරගන්න කියලා උපදෙස් දෙනවා. ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අකතං කතින්. අකතං කතින් කියන්නේ විචිකිච්ඡා සහගතව. කුතුහලයෙන් යුතුව අරක උනේ කොහොමද මේක උනේ කොහොමද කියලා හොයා යන්න එපා කියලා කිව්වා. එම් හොයන්න ගියොත් අනවශ්‍ය අරුබුද කරදර ඇති වෙනවා කියලා කිව්වා. සාමාන්‍ය සරල විදියට කියන්න තේරෙන විදියට දැන් සමහරුන්ගේ වැඩේම දවස පටන් ගත්ත වෙලාව ඉඳලා අරකුණේ කොහොමද මේකුණේ කොහොමද කියලා හොය ඉන්න එක. මොනෝ හොයනවා කියලාද ඔකට කියන්නේ? ඕපාදූප හොයනවා කියලා. ලංකාවේ අය නම් ගොඩක් අය පඩි නැතිව කරන එකම රස්සාව. නේද? අනුන්ගේ ඕපදූප හොය තැන් වල වාර්තා කරන එක. ඉස්සර නම් ලංකාවේ ක්‍රමයට නම් ඕපදූප හොයන්න ගෙවල් ගානේ ඇවිදිනවා. නේද? පොල් අතු වෙහෙඳින්නේ නැහැ, ගොටුකොල් කඩන්නේ නැහැ කියලා. ගිහිල් ඉවරලා ගම වටේම ඕපදූප කියාගෙන තමයි ඉන්නේ. දැන් එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ නේ ඕපදූප පතුරවන්න. නේද? දැන් ටෙලිෆෝන් තියෙනවානේ. ටෙලිෆෝන් ඔස්සේ SMS හරහා ඕපදූප යවන්න පුළුවන්. දැන් අනුන්ගේ ගොසිප්ස් පතුරවන්න පුළුවන් වෙබ්සයිට්ස් වෙනම තියෙනවා. ගොසිප් සයිට්ස් ඕන තරම් තියෙනවා. ඒවයින් කරන්නේම අනුන්ගේ කුණු අවුස්සන එක විතරයි. නේද? ඒකෙන් කාටවත් යහපතක් සිතක් නැහැ. පින්වත්නි බලන්න කවුරු හරි කෙනෙක් කුණු ගොඩක් ගාවට ගිහිල්ලා නහය ලං කරගෙන කුණු හාරනවා. කුණු හාරනකොට ඉස්සෙල්ලම ගඳ දැනෙන්නේ කාටද? ආරණ එක්කෙනාට වෙන කාටවත් නෙවෙයි. අන්න ඒ වගේ ඔබ මතක තියාගන්න. අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ තමන්ගේ හිත. වෙන කාගේවත් හිත නෙවෙයි. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. අනුන්ගේ හොඳ හිතන්න හොඳ වෙන්නේ තමන්ගේ හිත. හිතන්නට හොඳ දේ තිබියදී නරකම හිතා ඇයි තමන්ගේ හිත විනාශ කරගන්නේ. එහෙම තත්වයටපත් නොවි තමන්ට අදාළ නොවන අනුන්ගේ දේවල් හොයා තැන් වල කියවමින් අනවශ්‍ය අර්බුද ඇති කරමින් ජීවත් වෙන්න යන්න එපා. ඒ තත්වයෙන් බැහැර වෙන්න බුදුහාමුදුරුවෝ ඒ සඳහා අපිට මඟ පෙන්වනවා. ලෝක සාමයේ ඉහළින්ම අගය කළ බුදුහාමුදුරුවෝ දැනගත්තා ලෝකයේ ගැටුම් වලට ප්‍රධාන හේතුවක් තමයි එක එක්කෙනා අනුන්ගේ වැරදි හොය තැන් වල කතා කරන්න යන එක. කාගේ හරි පුද්ගලයෙකුගේ අඩුපාඩුවක් දුර්වලකමක් තිබුණොත් ඒක අදාළ පුද්ගලයාට චෝදනා මුඛයෙන් නෙවෙයි යෝජනා ස්වරූපයෙන් කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන කියලා දෙන්න. එහෙම කියලා දීලත් එයා ඒක හදාගන්නේ නැත්නම් නැවත එල්ලි ඒ පුද්ගලයා පසුපස්සේ ගිහිල්ලා ගැටිලා තමන් ආධ්‍යාත්මිකව පරිහානියටපත් වෙනවට වැඩිය තමන්ගේ වැඩක් බලා ගැනීම ඊට වැඩිය ප්‍රයෝජනවත්. ඉතින් කෙසේ වෙතත් බුදුහාමුදුර අන්නේ සඳහා මඟ පෙන්වනවා. අකතං කතින් විචිකිච්ඡා සහගත කුතුහලයෙන් යුතුව
එක හොය යන්නේ නැහැ කියලා කිව්වා. එහෙම හොයන්නත් එපා කියලා උපදෙස් දෙනවා කිව්වා. ඊළඟට තුන්වෙනි කාරණේ. දැන් මේ බුදුහාමුදුරු මොනවා කීයද ඇවිදින්නේ කියලා අහපු ප්‍රශ්නෙට දෙන උත්තර. තුන්වෙනි කාරණය චින්න කුක්කුච්ඡං. චින්න කියලා කියන්නේ සිඳලු කියන එක, කැපූ කියන එක. කුක්කුච්ඡං කියන්නේ මොනවද? කුකුස්. කුකුස් කියන්නේ සැක. බුදුහාමුදුරු සැක සිඳලු කෙනෙක්. කුමක් පිළිබඳවද? Taman අවබෝධ කරගත් ධර්මයේ පිළිබඳව. බුදුහාමුදුරන්ට මේ ධර්මයේ ගැන සැකයක් නැහැ. නිසක භාවයෙන් යුක්තයි. ඇයි සැකයක් නැත්තේ? උන්වහන්සේ ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්ත නිසා. ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මය අවබෝධ කරගත ලෝකේ යථාර්ථය දැක්ක බුදුහාමුදුරු අපට කියනවා කුමක්ද? ඒහි පස්සෙකෝ එන්න බලන්න. ඕපනයිකෝ තමන්ගේ ජීවිතයට ගලපා ගන්න. ගලපාගෙන ඒ තුල ධර්මයේ තුල ජීවත් වීම තුල සැක සංකා දුරු කරගන්න කියලා. අපිට ධර්මයේ පිළිබඳව සැකයක් උපදිනව නම් උපදින්නේ අපි ධර්මයෙන් ඈත් වෙලා ඉන්න නිසායි. ධර්මයේ ජීවිතයට ගලප ගන්න තරමට පින්වත්නි මේ ධර්මය තුලින් ලැබෙන ඒ නිර්ාමිෂ සුවය ප්‍රීතිය අප්‍රමාණයි. අපිට එහෙම සුවයක් ලැබෙන්නේ නැත්තේ එක්කෝ අපි වැරදි කොනකින් ධර්මය අල්ලගත්ත නිසා. එහෙම නැත්නම් හැබවින්ම අපි ධර්මයට සමීප නොවුන නිසා. ඒ නිසා පුළුවන් තරම් දහමට සමීප වෙන්න බලන්න. දහමට සමීප වෙනකොට ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නකොට සැක සංකා නැති වෙලා යනවා ස්වභාවයෙන්. දැන් සරල උදාහරණයක් කියන්න. ගොඩාක් වෙලාවට අනුමානයත් එක්ක තමයි සැකය තියෙන්නේ. ප්‍රත්‍යක්ෂයත් එක්ක සැක නැහැ කියන එකට උදාහරණයක් කියන්න. දැන් ඔන්න කවුරු හරි මිනිස්සෙක් ලොකු බත් පිඟානක් බෙදාගෙන බත් කනවා. අපි ඒක දකිනවා. යා බත් කන බව අපි දකිනවා. අපි ළඟ තව මිනිස්සෙක් ඉන්නවා. අපි එයාටත් අර මිනිස්සේ පෙන්නලා බත් කාලේ ඉවරුණාට පස්සේ ළඟ ඉන්න මිනිස්සෙකින් අර අනිත් බත් කන මිනිස්සේ පෙන්නලා අහනවා අරයගේ බඩ පිරුණද කියලා. ළඟ ඉන්න එක්කෙනා කියනවා කාපු තාලෙට නම් පිරින්නේ නැති කියලා. දැන් මේ උත්තරය ප්‍රත්‍යක්ෂයිද අනුමානයිද? අනුමානයි. දැන් ප්‍රත්‍යක්ෂ උත්තරය ගන්න නම් කාගෙන්ද අහන්න? කාපු එක්කෙනාගෙන් අහන්න. කාපු එක්කෙනා ළඟට ගිහිල්ලා આવුත් ඔයාගේ බඩ පිරුණද කියලා. එයාගේ බඩ නම් පිරුණා. තව දෙනෝ නම් කන්නත් පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒ උත්තරය තමයි ප්‍රත්‍යක්ෂ. අන්න ඒ වගේ අපි මේ ධර්මයට සමීප වෙනකොට ඒ ධර්මය තුලින්ම අපට ඒ සුවය දැනෙනකොට ඒ ධර්මයේ තුල තියෙන ධර්මයේ පිළිබඳ යම් සැකයක් සංකාවක් තියෙනවා ඒක අඩු කරගන්න පුළුවන්. දැන් ඔයත් ඇඳුම් කඩේකට යනවා. ඇඳුම් කඩේක තියෙනවා ඔයත්න් කැමැති ප්‍රිය කරන ඇඳුමක්. ඔයත්න්ට සැකයක් තියෙනවා. මොකද්ද සැකය? මම මේකට කැමතියි. හැබැයි මේක මට ෆිට වෙනවද කියලා දන්නේ නැහැ. එහෙම වුණා මොකද කරන්නේ? ඔව් ඒක අරගෙන ගිහිල්ලා ෆිට ඔන් රූම් එකකට ගිහිල්ලා ඉවරලා ඇඳලා බලනවා. නේද? ඇඳලා බැලුවාම හරියට ෆිට වෙනවා. ෆිට වෙනවා නම් හිතට සතුටුයි. අන්න ඒ වගේ මේ ධර්මයේ ඔබ තුලට ජීවත් කරව ගන්න බලන්න. ඒ ජීවත් කරව ගන්න බලනකොට ඔබ තුල ධර්මයේ ජීවත් වෙනකොට තමයි ඒ නිර්ාමිෂ ප්‍රීතිය ඔබ තුලින්ම උපදින්නේ. අන්න එහෙම උපදින කෙනා මේ ධර්මය කවදාවත් අතහරින්නේ නැහැ. මේ ධර්මයේ දිවි හිමියෙන්ම රැක ගන්නවා. ඒ ධර්මයට අනුවම තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්නවා. ඉතින් අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා මම ධර්මයේ පිළිබඳව නිසක භාවයෙන් යුක්ත කෙනෙක්. මං අනිත් අයටත් කියන්නේ මේ ධර්මයේ පිළිබඳ සැක සංකා දුරු කරගන්න කියලා. චින්න කුක්කුච්ඡං කියන්නේ ඒකයි. ඊළඟට භවා භවේ වීත තණ්හං හතරවෙනි කාරණය. සත්වයා භවයෙන් භවයේ සැරිසරන්නේ ප්‍රධානම හේතුවක් නිසා. මොකක්ද හේතුව? තණ්හාව නිසා. බුදුහාමුදුරුවෝ වීත තණ්හේ පුද්ගලයෙක්. ඒ කියන්නේ තණ්හාව දුරු කළ කෙනෙක්. තණ්හාව දුරු කළ බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා තණ්හාව නැති කරගන්න කියලා. අන්න ඒ සඳහා බුදුහාමුදුරුවෝ මඟ පෙන්වනවා. ඊළඟ කාරණාව තමයි මේ සූත්‍ර දේශනාවේ හරය තියෙන කොටස. සංඥා නානුසෙන්ති.
සංඥා කියලා කියන්නේ හඳුනා ගන්න අරමුණු. හඳුනා ගැනීම. අරමුණු හඳුනා ගැනීම. අරමුණු හඳුනා ගැනීම මත අභ්‍යන්තර කෙලෙස් අවුස්ස ගන්න එපා කියලා බුදුහාඳුර උපදෙස් දෙනවා. හඳුනා ගන්න අරමුණු තමයි මේ බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා මේ පංචකාම අරමුණු. මේ කියන පංචකාම අරමුණු මුල් කරගෙන අභ්‍යන්තරේ හිත තුල තැම්පත් වෙලා තියෙන කෙලෙස් අවුස්ස ගන්න එපා කියලා බුදුහාඳුර උපදෙස් දෙනවා. කවුරු හරි කෙනෙක් ඒ අරමුණු වල මුලා වෙලා ඒ හඳුනා ගැනීම එක කෙලෙස් අවුස්ස ගත්තොත් අන්න ඊට පස්සේ ඒ අභ්‍යන්තරයේ නැගෙන කෙලෙස් පාලනය කරගන්න බැරි වුණොත් වේගවත්ව ක්‍රියාත්මක වුණොත් ඒවා කයින් වචනින් එළියට දාලා දඬු මුගුරු අරගෙන අවියායුධ අරගෙන සටන් පාට කියමින් රණ්ඩු සරුවල් වෙමින් ඔවුන් සමග ගැටෙමින් පැටලෙමින් සමාජයේ අර්බුද ජාලාවකට පත් කරනවා. අන්න ඒ తත්වයේ සමනය කරන්න නම් අභ්‍යන්තර සංහිඳියාව ඇති කරගන්න ඕන. ඒ සඳහායි මම බණ කියන්නේ කියලා දණ්ඩපාණිට කිව්වා. මේක ටිකක් ගැඹුරු කතාවක්. දණ්ඩපාණිට තේරුන්නේ නැහැ. තේරිච්ච නැති බව පෙන්වන්න බැමාන්නේ තියෙනවනේ. ඒ නිසා ඔළුව වනවන තේරුණ බව පෙන්නගෙන අහගෙන හිටියා. ඉතින් තව ටික වෙලාවක් ගියොත් වැඩේ අමාරු වෙනවා කියලා දැනගත්ත දණ්ඩපාණි කියනවා මට මේ වෙන වැඩක් තියෙදි මං ආවේ. වැඩ වගේක් තියෙනවා මං පරක්කු වෙනවා ඒ හින්දා මං යනවා කියලා ගියා. ඊට පස්සේ එදා හවස් යාමේ බුදුහාඳුරු නැවත පන්සලට ගියාම පන්සලේ රැස් වෙච්ච හාමුදුරුවන්ට කියනවා මේ උදේ වෙච්ච කතාව. මම මෙහෙම විවේකයෙන් ගහක් මුල ඉඳෙද්දි දණ්ඩපාණි ඇවිල්ලා මගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවටි. මම දණ්ඩපාණිට මෙන්න මේ වගේ උත්තර දුන්නා කියලා උත්තර ටික කිව්වා. ඉතින් එතන ඉන්න හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා කොහොමද බුදුහාමුදුරනේ අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් ඇවිසින එක අපි නවත්ත ගන්නෙ කියලා. අන්න ඒ වෙලාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව බොහොම හොඳ ලස්සන විග්‍රහයක් කළා. ඒ විග්‍රහයට ප්‍රවිසෙන්න කලින් මට ඔයත් උත්තරයක් දෙන්න. දැන් ඔයත්න් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට ඇවිල්ලා මේ මල් පහන් ආදී සූදානම් කර ලංකාවේ පන්සලකත් නැතරමට මල් තිබුණාද නේද? ගොඩාක් මල් ගෙනල්ලා ත්‍රිවිධ චෛත්‍යයටම තැන්පත් කරලා පූජාවල් පවතලා බොහෝම ශ්‍රද්ධාවෙන් උදේ වැඩිලා ශක්තිමත් වෙලා ඉන්න මේ මොහොතේ මේ වෙලාවේ ඔය ඇත්තන්ගේ හිතේ කෙලෙස් තියනවාද? හිතලා කියන්න. මේ මං බණ කියන මේ මොහොතේ ඔය ඇත්තන්ගේ හිතේ කෙලෙස් තියනවාද? තියනවානේ. නැත්තම් මං බණ කියන රහතන් වහන්සේලා ටිකකට. අපි හැමෝගෙම හිතේ කෙලෙස් තියනවා. පින්නතුනි අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර ස්ටේජස් තියෙනවා 3ක්. ඔන්න මතක තියාගන්න ගොඩක් අය මේක අහලා ඇති අප්‍රමාණව. නමුත් මතකයට ගන්න. මොකද්ද පළවෙනි අදියර? ඒකට කියනවා අනුසය කියලා. දෙවෙනි එක පරියුට්ඨාන. තුන්වෙනි එක වීතික්කම. මොකද අවස්ථා 3 අනුසය පරියුට්ඨාන වීතික්කම. අනුසය කියලා කියන්නේ අපේ හිතේ කෙලෙස් නිද්‍රෝපගත වෙලා තුනී වෙලා කිඳා බහැලා යට තැම්පත් වෙලා තියෙන අවස්ථාව. නිදාගෙන ඉන්න අවස්ථාව. දැන් අපි හැමෝටම තියෙන අනුසය කෙලෙස්. ඒතර මේ කෙලෙස් වලට මොකද වෙන්නේ? බාහිර සමාජයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු ඇහැ කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙනකොට තවත් තේරෙන විදිහකට කිව්වොත් ඇහැට රූපයක් පේනුනාම, කනට ශබ්දයක් ඇහුනාම, නහයට ගඳක් සුවඳක් දැනුනාම, දිවට රසක් දැනුනාම, ශරීරයට ස්පර්ශයක් දැනුනහම මොකද වෙන්නේ? අන්න ඒ අරමුණ අඳුනා ගැනීමත් එක්ක ඒ අරමුණු වල එක්ක ඇලෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. ඒ අරමුණ අල්ලා ඉස්සෙල්ලම කරන්නේ ඒ අරමුණ අල්ලගන්න එක. අල්ලගත් අරමුණේ එක්ක ඇලෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. ඒ ඇලෙන ගැටෙන දෙකම වෙන්නේ මුලාව නිසා, මෝහය නිසා. ඇලෙන්නේ ගැටෙන්නේ මොකක් නිසාද? ඒ අල්ලාගත් අරමුණෙන් ලැබෙන වින්දනය ස්ථිරයි කියලා හිතන නිසා. සුව වේදනාවක් හරි දුක් වේදනාවක් හරි
කල් පවතිනවා කියලා හිතන නිසා ඒක අල්ල ගන්නවා. ඒ අල්ලාගෙන ඒ අරමුණ ඇලෙනවා, ගැටෙනවා. එතකොට මොකද වෙන්නේ? අර හිතේ යට තැම්පත් වෙලා තියෙන අනුසය කෙලෙස්, ඒවට කියනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා. ඒ අනුසය කෙලෙස් පරියුට්ඨාන වෙනවා. පරියුට්ඨාන කියන්නේ ඇතුලේ නැගිටිනවා. එළියට දාන්නේ. ඇතුලේ කැකෑරෙමින් බුරබුරා නැගෙනවා. දැන් ඔන්න ඔය කියන අවස්ථාවේදී තමයි ගොඩක් අයට තමන්ගේ හිතේ කෙලෙස් තියෙනවාය කියලා දැනෙන්නේ. එක අතකින් දෙවැනි අවස්ථාව හොඳයි. ඇයි ඒ? පළවෙනි අවස්ථාවට වැඩිය දෙවෙනි අවස්ථාව හොඳයි. මොකද හොඳයි. එතකොට තමයි අඩු ගානේ අඳුන ගන්න පුළුවන් මට මේ අඩුපාඩු මා තුල තියෙනවා කියලා දැනෙන්නේ නේද? දැන් කේන්ති ගිහිල්ලා නැත්නම් හිතනවා ගොඩක් අය හිතනවා මට තරහා ගිහපු කාලයක් මතක නැහැ. මං නම් දැන් තරහ නැහැ ආදි වශයෙන් හිතනවා. ඇත්තටම තරහ නැති එක නෙවෙයි වෙලා තියෙන්නේ. මොකද්ද? තරහ එන්නට හේතුව වෙන අරමුණක් ආපු නැති එක. ඒතකොට අරමුණක් ආවහම අර තරහ නැගිට්ටාම ඔන්න එයාට දැනෙන්න ගන්නවා මේ වගේ තරහක් මගේ හිතේ තියෙනවනේ කියලා. නේද? එතකොට ඒ පරියුට්ඨාන අවස්ථාව එක්තරා විදිහකට අපිට කෙලෙස් අඳුනා ගන්න පුළුවන් අවස්ථාවක්. ඇතුලේ දැන් කෙලෙස් බුරබුරා නැගෙනවා. අන්න එහෙම කෙලෙස් ඇවිස්සලා එන වෙලාවට මොකද කරන්න ඕන? ඒ ඇවිස්සලා එන කෙලෙස් වලට කවදාවත් වටිනකම් දෙන්න හොඳ නැහැ. කොහොමද නරක සිතිවිල්ලකට, ක්ලේශයකට වටිනකමක් ලැබෙන්නේ? පින්වත්නි, සිතිවිල්ලකට වටිනකමක් ලැබෙන්නේ සිතිවිල්ල හිතේ තියාගන්න තරමට. නේද? සිතිවිලි කියන්නේ හිතේ හටගන්න දේවල්නේ. එතකොට සිතිවිල්ලකට වටිනකමක් ලැබෙන්නේ ඒක හිතේ තියාගෙන ඉන්න තරමටමයි. හිතෙන් අයින් කරපු ගමන් වටිනකමක් නැහැ. දැන් සමහර අයට තියාගන්න වුණාම වටිනකම් දෙනවා. නේද? නොවටිනා දේවල් උනත් තියාගන්න හිතුනාම වටිනකම් දෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ගෙදරට එනකොට කෙහෙල් ඇවරියක් අරගෙන එනවා. ඉතින් ඒ කෙහෙල් ඇවරිය දීලා යා ගියාට පස්සේ සතියකට විතර පස්සේ අර ගෙදරටම යා යනවා. අර කෙහෙල් ඇවරිය අරන් ගිය ගෙදරට යනවා. ගිහිල්ලා බලනකොට ගෙදර කට්ටිය කෙහෙල් ඇවරිය කාලා නැහැ. කෙහෙල් කාලා නැහැ. දැන් කෙහෙල් ඇවරිය ඉදිලා අර කළු ලෙල්ලේ කළු පාට පැචස් එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් ගෙනත් දීපු එක්කෙනා කියනවා අපරාධ මේක කාලත් නැහනේ. මේක තියාගෙන ඉන්නේ ඇයි? මේක දැන් විසි කරන්න කන්න බෑනේ මේ කළු වෙලානේ කියලා. දැන් විසි කරන්නත් දුකයි. තියාගන්න ඕන. එතකොට මොකද කරන්නේ? කෙහෙල් ඇවරියට වටිනකමක් දෙනවා. කොහොමද දෙන්නේ? නෑ නෑ මේ කෙහෙල් වල ලෙල්ල කළු වෙන තරමට තමයි රහ ඒකයි මම මේ තියන් හිටියේ කියලා. නේද? මොකක් හරි හේතුවක් දානවා. අන්න ඒ වගේ නරක සිතවිල්ලක් හරි හිතේ තියාගන්න තියෙන වටිනකමක් දුන්නා. ඒ නිසා කිසිම වෙලාවක නරක සිතවිලි වලට වටිනකම් දෙන්න යන්න එපා. එහෙම වටිනකම් දෙන්න හිත දුර්වල වෙනවා. හිතේ ආවේගය වැඩි වෙනවා. කලයුත්ත හලයුත්ත තේරුම් ගන්න බැරි වෙනවා. පුළුවන් තරම් නරක සිතවිලි අඳුනාගෙන සැනින්ම අයින් කරන්න ඕන. නරක සිතවිලි වලට වටිනකම් දෙන්න ගියාම ඒ සිතවිලි අපිව පාලනය කරනවා. ඊට පස්සේ අපි සිතවිල්ලේ වහලෙක් බවට පත් වෙනවා. අපට ඕන විදිහට නෙවෙයි ඊට පස්සේ සිතවිල්ලට අවශ්‍ය වෙන විදිහට තමයි අපි හැසිරෙන්න ගන්න. ඕනම තැනක එහෙමයි. අනවශ්‍ය කෙනෙකුට අනවශ්‍ය විදිහට වටිනකම් දෙන්න ගියාම එයා එනවා අපිව පාලනය කරන්න. නේද? ඕන තැනක එහෙමනේ. දැන් මම ඔන්න සරල උදාහරණයක් කියන්නම්. කවුරු හරි කෙනෙක් ගෙදරට වෙලා ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. දොර ඇරලා බැලුවාම හිඟන්නේ. අපි නම් ගෙදර ඉන්නේ අපි හිඟන්නගේ අතින් අල්ලගෙන අංකල් සෑහෙන කාලෙකින් අපේ ගෙදර හිඟා ගන්නවා. මෙච්චර කල් ආවේ නැති අපේ හිඟා කන එක ඔයාලට ලැජ්ජ හින්දද කියලා මේ මිනිස්සයා අදගෙන ගිහිල්ලා හොඳ කුෂන් කරපු පුටුවක වාඩි කරවලා හොඳ පෝසිලෙන් පිඟානක ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදලා කන්න දීලා කන ගමනිත් උළු අතක ආදරේ කරලා ෆෘට් සලාඩ් එකකුත් හදලා දීලා සල්ලිත් දීලා කියනවා ආපහු මේ පැත්තේ හිඟා කනකොට අපේ ගෙදර එන්නම ඕන කියලාත් කියනවා. අතිශයින්ම අනවශ්‍ය වැඩක් නෙවෙයි කලේ නේද? ආවනම් කමන්නේ කන්න ඉල්ලුවනම් තියනවනම් දුන්නට කමන්නේ සල්ලිත් ඉල්ලනවනම් තියනවනම් දුන්නට කමන්නේ ගිය ඇතුළට ගන්නත් ඕනද ඔළුව අත ගන්නත් ඕනද ආයේ එන්න කියන්නත් ඕනද ඒව අනවශ්‍ය වැඩ කොහොම හරි දැන් මේ හිඟන්නට මේ ගෙදරින් මහා ඉහළ පිළිගැනීමක් ලැබුණනේ අර හිඟන්න පහුවෙනිදත් යනවා ඇයි එන්න කිව්වනේ එදාටත් ඒ විදිහටම සලකනවා
නැවත නැවත යනවා. නැවත නැවත මේ විදිහට සලකනවා. අඩුවක් කරන්නේ නැතුව. කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? හිඟන්නට මේ ගෙදරට ගියාම හිඟන්නටත් මතක නැහැ මං හිඟන්නයි කියලා. නේද? ඊට පස්සේ වෙනදා වගේ දොරට තට්ටු දාන්නේ බලෙන්ම දොර අරගෙන ගිහිල්ලා වාඩි වෙලා පුටුවේ වාඩි වෙලා කෑ ගහලා කියනවා මට බඩගිනි තියෙන දෙයක් ඉක්මනට කන්න ගන්න මට තව ගෙවල් වලට හිඟා කන්න යන්න තියෙනවා කියලා කෑ ගහලා කියනවා. ඇයි අර හිඟන්නට අනවශ්‍ය වටිනකමක් දුන්න නිසා. නේද? තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ওই විදිහටම අපි නම් ගෙදරට වෙලා ඉන්නේ කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. දොර ඇරලා බැලුවාම හිඟන්නේ. අපි නම් ගෙදර ඉන්නේ. අපි මොකද කරන්නේ? දොර එහෙම දොර අරිනවද එහෙම නැත්නම් වහගෙනම ඉන්නවද? වහගෙන ඉන්නවා කියලා අපි හිතන්නේ නෑ. දොර ඇරලා බලන්න ඕන. නේද? දොර ඇරලා බලලා තට්ටු දාන්න හිඟන්නේ කියලා තේරුම් අරගෙන ඊට පස්සේ දොර වහන එක වෙනම දෙයක්. අන්න ඒ වාගේ බුදුහාමුදුරුවෝ අපිට කොහේවත් කියලා නෑ. රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, ගඳ සුවඳ ආග්‍රහණය කරන්න එපා කියලා නෑ. ඒව පරිහරණය කරන්න. හැබැයි ඔබ හරි පරිස්සම් වෙන්න. පින්වත්නි, රූප නැමැති හිඟන්නෝ ඇවිල්ලා ඔය ඇත්තන්ගේ ඇහැ නැමැති දොරට තට්ටු කරයි. ශබ්ද නැමැති හිඟන්නෝ ඇවිල්ලා ඔය ඇත්තන්ගේ කන නැමැති දොරට තට්ටු කරයි. ගඳ සුවඳ නැමැති හිඟන්නෝ ඇවිල්ලා ඔය ඇත්තන්ගේ නහය නැමැති දොරට තට්ටු කරයි. රස නැමැති හිඟන්නෝ ඇවිල්ලා ඔය ඇත්තන්ගේ දිව නැමැති දොරට තට්ටු කරයි. ස්පර්ශ නැමැති හිඟන්නෝ ඇවිල්ලා ඔය ඇත්තන්ගේ කය නැමැති දොරට තට්ටු කරයි. එහෙම තට්ටු කළොත් මොකද කරන්න ඕන? දොර අරිනවද වහගෙන ඉන්නවද? දොර අරිනවා. වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. බැරි විලත් මහත්තයා ඇවිල්ලා දොරට ගියොත් නේද? ඒ නිසා කවුද දොරට ගහන්නේ කියලා දන්නේ නැහනේ. ඒ නිසා දොර ඇරලා බලන්න. හැබැයි තට්ටු දාන හැම එක්කෙනාම ඇතුළට ගන්නවා කියන ආකල්පෙන් නෙවෙයි. අන්න ඒ වාගේ ඔබට ඇහැට රූප පේනවා නම් බලන්න. හැබැයි ඒ බලන රූපේ ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව. අන්න ඒ විදිහට ඉන්ද්‍රයන් සංවර කර ගැනීම වැදගත්. ඉතින් සමහර අය එහෙම නැතුව අර හිතේ නැගිටින බුරබුරා ඇවිස්සලා එන කෙලෙස් වලට තව තව ඇවිලෙන්න පුළුවන් වෙන විදිහට වටිනාකම් දෙන්න යනවා. අන්න එහෙම වුණාම ඒ සිටිවිලි වලට කියනවා ආවේග කියලා. ආවේග කියන්නේ තරහට විතරක් නෙවෙයි. සාමාන්‍ය අපි කියන්නේ මට ආවේගයක් ආව දරා ගන්න බැරුණා මං ගැහුවා කියලා කියනවා. ආවේග කියන වචනේ තේරුම වේගෙන් එන සිටිවිලි කියලා. ආවේගයක් විදිහට එන්න පුළුවන් රාගයක්, මානයක්, ඊර්ෂ්‍යාවත්. ඔය ඔක්කොම ආවේග වෙනවා. ආවේග කියන්නේ වේගයෙන් එන සිටිවිලි. වේගය වැඩි වුණාම මොකද වෙන්නේ? වේගය වැඩි වුණාම බ්‍රේක් කළත් ඇද්දිලා ගිහිල්ලා හැප්පෙනවා. නේද? සාමාන්‍ය වාහනයක් වුණත් එහෙමනේ. අන්න ඒ වගේ සිටිවිලි වලට බ්‍රේක් නැති වුණාම ඒව පනිනවා කටින් එළියට නරක වචන විදියට. එහෙම වුණාම ගොඩක් අය කියන්නේ යාගේ කටේ බ්‍රේක් නැහැ කියලා. හැබැයි හරියට බැලුවොත් සිටිවිල්ලයි බ්‍රේක් කරගන්න බැරි උනේ. එහෙම වුණාම තමයි ඒක ආවේගයක් බවට පත් වෙලා එළියට එන්නේ. සිටිවිලි වලට බ්‍රේක් නැති වුණා ඒක පාලනය අභ්‍යන්තරේ පාලනය කරගන්න බැරි වුණාම තමයි කයින් නරක දේවල් කරන්නේ. අන්න ඒ නරක දේවල් කරන අවස්ථාවට කියන තුන්වෙනි අවස්ථාව වීතික්කම කියලා. ඔන්න අවස්ථා තුන. අනුසය කියන්නේ යට නිදාගෙන ඉන්න අවස්ථාව. පරියුට්ඨාන කියන්නේ හිත ඇතුලේ කැකෑරෙමින් නැගිටින අවස්ථාව. ඒවා බල ගැන්නුවාට පස්සේ ආවේග බවට පත් වුනහම ඒව කයින් වචනේ එළියට දාන අවස්ථාව තමයි වීතික්කම කියන්නේ. මෙන්න මේ කියන ස්ටේජස් තුන අධියර තුන පාලනය කරන්න බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා ශික්ෂණ ක්‍රම තුනක්. ඒ ශික්ෂණ ක්‍රම තුනට කියනවා ත්‍රිශික්ෂා කියලා. මොනවා ත්‍රිශික්ෂා? සීල, සමාධි, ප්‍රඥා. නේද? සීල සමාධි ප්‍රඥා වලින් කරන්නේ ඔන්න ඔය මානසික අධීර තුන පාලනය කරන එක. දැන් මට කියන්න හිතේ කෙලෙස් නිදාගෙන තියෙන අවස්ථාවද ඇතුලේ කැකෑරෙමින් නැගිටින අවස්ථාවද එළියට දාන අවස්ථාවද වැඩියෙන්ම භයානක? වැඩියෙන් භයානක එළියට දාන අවස්ථාව. එහෙනම් ඉස්සෙල්ලම රකින්න ඕන මොකද්ද? එළියට දාන අවස්ථාව. කෙලෙස් එළියට දාන්නේ මොකෙන්ද? කයිනුයි වචනෙන්. කය වචනේ තමයි ඉස්සෙල්ල රැක ගන්න ඕන. කය වචනේ රැකීමට කියන්නේ මොකක් කියලාද? සීල කියලා. සීල් සමාදන් වුණාම නරක දේවල් කියන්නේ නරක දේවල් කරන්නේ. ඒකනේ කරන්නේ මූලිකව. කයයි වචනේ සංවර කරන. දැන් ඔන්න අපි හිතමු
ආච්චි අම්ම කෙනෙක් පුංචි ළමයෙක් එක්ක පන්සල් යනවා සිල් ගන්න. පුංචි ළමයේ දන්නේ නැති කමට දඟලනවා. ආච්චි කියනවා දඟලන්නේ නැතුව ඉන්න පුතේ කියලා. නමුත් කියන දේ අහන්න ළමයි දඟලනවා. දැන් ආච්චිට කේන්ති. හැබැයි ගහන්නත් බෑ සිල්නේ. ඒ නිසා ආච්චි පොඩි එක්කෙනාගේ කනට කල්ලගෙන හිටින්කෝ මං ගෙදර ගිහිල්ලා අල්ල ගන්නම්කෝ කියලා කියනවා. නේද? දැන් ගහන්න බෑ පාරණය කරලා දෙන්නම් කියලා හිතන්න. ආච්චිලගේ සිල් ගොඩක්ලාට එහෙම තමයි. ඉතින් කෙසේ වෙතත් එතනින් කරන්නේ කය වචනීය සංවර කරන එක. සීලයෙන්. කය වචනීය සංවර වුණාට තාම මෙයාගේ හිත සංවර නැහැ. හිත විවිධ අරමුණු පස්සේ දුවනවා. අන්නේ විවිධ අරමුණු පස්සේ දුවන හිත එක්තැන් කරන සංවර කරන බලවේගය තමයි මොකද්ද? සමාධි. සමාධි සමත භාවනාව මුල් කරගෙන සමාධිය උපදව ගන්නවා. සමාධිය උපදවා ගැනීම තුළ පංච නීවරණ ධර්ම යටපත් වීම තුළ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. සිත එකඟ වෙනවා. වෙන අරමුණු වල දුවන්නේ නැහැ. එතකොට අර පරිඋත්ථාන අවස්ථාව සමනය වෙන චුට්ට චුට්ට යටපත් වෙලා ඒක අනුසය අවස්ථාවටපත් වෙනවා. අනුසය අවස්ථාවේ කෙලෙස් දකින්න පුළුවන්. කොහොමද දකින්න නුවණින්? වෙනවාදී අපේ හිත කෙලෙස් ඇවිස්සලා තියෙන වෙලාවට අරමුණු පස්සේ දුවනකොට අපිට හරියට හිතේ යථා ස්වභාවය තේරුම් ගන්න බෑ. දැන් සාමාන්‍ය හිතන්න කැරකෙන ෆෑන් එකක තටුවල දූවිලි තියෙන්න පුළුවන්. හැබැයි කැරකෙද්දි අපිට දූවිලි දකින්න පුළුවන් බෑ. දූවිලි දකින්න නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලා කැරකෙන එක නවත්තන්න ඕන. කැරකෙන එක නැවැත්තොත් දූවිලි දකි. දූවිලි දැක්කොත් පිහ දාන්න හිතේ. සමහරු දැක දැක පිහ දාන්නේ නේද? නමුත් සාමාන්‍ය ක්‍රමය ඒකයි. අන්න ඒ වාගේ ඔබේ හිත වික්ෂිප්ත වෙලා අරමුණු පස්සේ දුවමින් නොසන්සුන්ව තියෙනකොට අර අනුසය කෙලෙස් ඔබට පේන්නේ හරියට කැළතිච්ච ලිඳක යටිපතුලේ තියෙන බාදි සබංගට ආදී මොනවත් පේන්නේ වගේ. ඒව දකින්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕන ලිඳ හොඳට කැළතිච්ච ස්වභාවය තැම්පත් වෙන්න ඕන. අන්න එහෙම තැම්පත් වූ හිතට තමයි අපේ හිතේ කෙලෙසුනුත් පේන්නේ. යට ගැහිච්ච අනුසය කෙලෙස් පේන්නේ. එතකොට අනුසය කෙලෙස් දැක්කහම විදර්ශනා ප්‍රඥාවෙන් කුමක්ද කරන්නේ? අර කෙලෙස් නැවත උපදින්නේ නැති වෙන විදිහට මූලෝත්පාටනය කළ දානවා. මුලින්ම ගුල්ලලා දානවා. හිතේ තියෙන කෙලෙස් මුලින්ම ගුල්ලලා දාපු දවසට තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ සඳහා තමයි මේ ත්‍රිශික්ෂාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා මේ ස්වාමින් වහන්සේට. ඒ නිසා ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වලට අනවශ්‍ය විදිහට වටිනාකම් දෙන්න යන්න එපා. ඒවායේ ආදීනව දකින්න. ඒවා නිතරම ඇතිව පැවත නැතිව යනවා. එහෙම නැත්නම් ඇති වූ සැනින් වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න. එතකොට කියනවා සාමාන්‍ය අභිධර්මයට අනුව අපි යෝග විග්‍රහ කරන උප්පාද ඨිති භංග කියලා වචන තුනකින්. හැබැයි ත්‍රිපිටක සූත්‍ර දේශනාවලට එනකොට ඒ ඨිති කියන කතාව එන්නේ ගොඩක් තැන්වල. සූත්‍ර දේශනාවලදී වැඩියෙන් එන්නේ මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උප්පාද කියන්නේ හට ගැනීමක් තියෙනවා, වැය කියන්නේ ගෙවි යාමක් තියෙනවා. ඒ දෙක අතරේ පැවැත්ම වෙනසක් වෙනවා. ඨිතස්ස අඤ්ඤතත්තම් කියන්නේ ඒකයි. ඉපදිච්ච වෙලාවෙ ඉඳලා වෙනස් වෙමින් පැවිතගෙන ගිහිල්ලා නැති වෙලා යනවා කියන එකයි ඒකේ අදහස. අන්න ඒ විදිහට අනිත්‍ය විදිහට අරමුණු දකිනව නම් ඒ අරමුණු වල ආදීනවය දකිනව නම් එයා ඒවයි තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ඒ බැඳුනට වැඩක් නැහැනේ වෙනස් වෙලා ඉවරයිනේ. මේ වෙනස් වෙන දෙයක්කටයි මම මේ ඇලුනේ. වෙනස් වෙන දෙයකුයි මම මේ අල්ලගත්තේ. මොහොතින් නැති වෙලා යන දෙයකටයි මේ මං ගැටුනේ කියලා යාට වැටහෙනවා නම් එයා කිසිම අරමුණක ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අන්න එහෙම ඇලෙන්න ගැටෙන්න ගියේ නැත්තම් එයා කෙලස් උපදව ගන්නෙ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ විදිහට මතක් කරන නිසා අඳුන ගන්න අරමුණු නිසා කෙලස් ඇවිස්සෙන එක නවත්ත ගන්න නම් ඒ අරමුණු ආදීනව වශයෙන් දකින්න පුරුදු වෙන්න කියලා. එහෙම කියලා බුදුහාඳුරන් විවේක අවශ්‍ය නිසා පොඩ්ඩක් උන්වහන්සේ කුටියට වැඩි විවේක ගන්න. මේ හාමුදුරුවන්ට දැන් මේක ටිකක් බොහොම රසවත් මාතෘකාවක් වුණ නිසා
උන්වහන්සේට හිතුණ බුදුහාඳුරන් කෙටියෙන් කියපු මේ බණ තව චුට්ටක් විස්තරාර්ථව දැනගන්න. උන්වහන්සේ ගියා බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියපු බණ විස්තරාර්ථව කියන සමත් භික්ෂුන් වහන්සේලා අතරේ අග්‍රම හාමුදුරුවෝ හොයාගෙන. කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේ. හරියට හරි. මහා කච්චායන මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර කෙනා. මහා කච්චායන හාමුදුරන්ට පුළුවන් බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් කෙටියෙන් කිව්වහම ඒක ලස්සනට විස්තර කරලා කියන්න. බණ සමහර උපාසකම්මලත් ඉන්න පොඩ්ඩයි කියන්න හොඳට අතින් දාලා ලොකු කරලා කියන අය ඉන්නවා. ඒක නෙමෙයි මේ කියන්නේ. බණ කියන්න පුළුවන් බොහොම ලස්සනට. ඉතින් මහා කච්චායන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේක කිව්වහම මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ මේ වගේ කතාවක් කිව්වා මට මේක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කිව්වම උන්වහන්සේ උපමාවක් කියනවා. මොකද්ද උපමාව? එවත්නි ඔබ වහන්සේ කරන්නේ හරියට ගහක කඳේ අරටුව තියෙනවා කියලා දැන දැනත් අතුරු කිල්ලක අරටුව හොයනවා වගේ වැඩක් කිව්වා. ඒ කියන්නේ මොකක්ද? දැන් කාට හරි ඕන ගහක අරටුව හොයන්න. එයා යන්න ඕන ගහේ කොතැනටද? කඳ ගාවටනේ. නේ කඳේනේ අරටුව තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ මේ කරපු වැඩේ හරියට අතුරු කිල්ලක අරටුව හොයන්න ආපු වගේ වැඩක් කිව්වා. ඒ කියන්නේ දැන් ධර්මයේ නැමැති අරටුව තියෙන ගහ කඳ කවුද? බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟ ඉඳලා මේ ශ්‍රාවකෙක් ගාවට ආපු එක නොගැලපෙනවයි කියලා කියන්නන උපමාවෙන් කිව්වේ. එහෙම කිව්වේ ඇයි? එහෙම කිව්ව උන්වහන්සේගේ තියෙන නිහතමානීකමට. බුදුහාමුදුරුවෝ ගහේ කඳ නම් මං හරියට ඒ ගහේ අතුරු කිල්ලක් වගේ කියලා. බලන්න නිහතමානීකම. දැන් බැරි වෙලා තෝය හාමුදුරුවෝ ඇවිල්ලා අපෙන් ඇහුණා. අපි මොකද කියන්නේ? ඔක බුදුහාමුදුරන්ටත් කියලා දෙන්න බැරි වුණාද? වාඩි වෙන්න මං කියලා දෙන්නම් කියලා. නේද? පඬිතුකම් පෙන්නන්න කියනවනේ. ඉතින් එහෙම නැතුව මේ හාමුදුරුවෝ එහෙම කිව්වේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ එහෙම නෙවෙයි බුදුහාමුදුරන්ට විවේකී අවශ්‍ය නිසා උන්වහන්සේ කුටියට වැඩියා. මට පොඩ්ඩක් මේක විස්තරව දැනගන්න ඕන. චුට්ටක් විස්තර කරලා දෙන්න කියලා කිව්වා. අන්න ඒ වෙලාවේදී කියනවා චක්ඛුං චාවසෝ පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥාන. චක්ඛුං කියන්නේ මොකද්ද? ඇහැ. රූපේ කියලා කියන්නේ ඇහැට ගොදුරු වෙන බාහිර අරමුණ. චක්කු විඥානං කියන්නේ ඇහැ ඇසුරෙහි ක්‍රියාත්මක වෙන හිත. ඇහැට රූපයක් ගොදුරු වුණාම ඒ රූපය දැනගන්න පුළුවන් ශක්තිය. ආරම්මන විඥානන ශක්තිය තමයි විඥානය කියන්නේ. එතකොට දැන් ඔන්න තුනක් තියෙනවා. මොකද්ද තුන? ඇහක් තියෙනවා, බාහිර සමාජයේ රූපයක් තියෙනවා, ඇහැ ඇසුරෙහි හිතක් තියෙනවා. මේ තුන වෙන වෙනම තිබ්බට වැඩ කරන්නේ. හරියට ටෝච් එකක. දැන් ටෝච් එකේ බල්බ් එක ගලවල වෙනම තියෙනවා, බැටරිස් ටික වෙනම තියෙනවා. අර පිටිපස්සට ආයි කරන කැලේ වෙනම තිබ්බට ටෝච් එක පත්තු වෙන්නේ නැහැ නේද? පත්තු කරන්න නම් මොකද කරන්න ඕන? ඒ තුනම එකතු කරන්න ඕන. අන්න ඒ වාගේ ඇහැයි චක්කු විඥානයයි රූපයයි එකතු කරන බලවේගයක් තියෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ. මේ තුනම එකතු වුණ ගමන්ම මොකද වෙන්නේ? පස්ස පච්චයා වේදනා. මේ තුනම එකතු වෙච්ච ගමන් ඇහැ රූපේ දකිනවා. වේදනා කියන්නේ විඳිනවා කියන එක. වින්දනය කරනවා කියන්නේ දකිනවා කියන එක. වෙන දෙයක් නෙවෙයි. එතකොට හරියට බැලුවොත් මොකද්ද දකින්නේ? ඇහැයි. මොකද්ද දකින්නේ? රූපය. ඇහැ රූපය දකිනවා. ඕකයි වෙන්නේ. ඔන්න ඔතෙන්ට ප්‍රතග්ජනයා මොකද කරන්නේ? ඔය ඇහැට මම දාගන්නවා. මම දාගෙන මොකද කරන්නේ? මම රූපේ දැක්කා. මගේ ඇස් දෙකටමයි පෙනුනේ කියලා අර රූපය මමත්වයෙන් අල්ල ගන්නවා. ඔන්න ඔතන ඉඳලා ඒ පුද්ගලයා අනුන්ගේ දේවල් අල්ලගෙන ඉවර වෙලා දුකටපත් වෙනවා. එතකොට මේ යාන්ත්‍රික ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තා නම් මමත්වෙන් තොරව මේක වෙන්නේ කොහොමද කියලා දැනගත්තා නම් බොහෝ සෙයින් අපිට මේ සක්කාය දිටිය අඩු කරගන්නට ඒක උපකාරයක් වෙනවා. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි ප්‍රතග්ජන මිනිසයාගේ ස්වභාවය කුමක්ද? මෙන්න මේ විදියට ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු කරන බලවේගයත් එක්ක ස්පර්ශයත් එක්ක ඇහැ රූපේ දකිනවා. දැක්ක ගමන් පස්ස පච්චයා වේදනා වේදනා යං වේදේති තං සංජානාති. එහෙම දැක්ක රූපේ මොකද කරන්නේ? අඳුන ගන්නවා. යමද්ද දැක්කේ ඒක අඳුන ගන්නවා. මේ වගේ රූපයක් මේක පිරිමියෙක් කෙනෙක්, ගෑනුවෙක් කෙනෙක්, මිනිසෙක්, වෙනත් එක්කෙනෙක් ආදී වශයෙන් විවිධ වර්ග වලට ලක් කරලා අඳුනා ගැනීම තමයි සංඥා කියන්නේ. යං වේදේති
යමද්ද දැක්කේ තං සංජානාති ඒක අඳුන ගන්නවා. යං සංජානාති තං විතක්කේති යමක් අඳුනගත්තාද ඒක හිතට ගන්නවා. එතෙට එකක් හොඳයි. විතර්ක කියලා කියන්නේ අරමුණ හිතට නගා ගන්න ගතිය. ඊට පස්සේ තමයි හොඳ නැත්තේ. මොකද්ද හොඳ නැත්තේ? යං විතක්කේති තං පපංචේති යමක්ද හිතට ගත්තේ අන්නේ හිතට ගත්ත අරමුණ තණ්හා මාන දිට්ඨි වශයෙන් වෙලිලා අතීත අනාගත වර්තමාන කියන කාල තුනට යොමු කරමින් ප්‍රපංච ගොඩනගන්න යන්න හොඳ නැහැ. ප්‍රපංච ගොඩනගන්නේ කොහොමද? මගේ ඇස් දෙකටමයි දැක්කේ මමමයි දැක්කේ මේ දැක්ක එක ගිය සතියේත් ওই විදිහටම දැක්කා මේ දැක්ක එකට වැඩිය ලබන සතිය වෙනස් වෙයිද මම මේක මගේ රූපයයි මේ රූපයයි ලස්සනයිද මොකද්ද දෙකෙන් වඩාත්ම හොඳ ඔය ආදී වශයෙන් කල්පනා කරමින් කෙලෙස් අවශ්‍ය ගන්න. අර අභ්‍යන්තරේ නිදාගෙන ඉන්න අනුසය කෙලෙස් පරිඋත්ථාන කරනවා. පරිඋත්ථාන කෙලෙස් වීතික්කම කර ගන්නවා. අන්න එතකොට මිනිස්සු පිරිහෙනවා. තවත් තේරෙන විදිහකට කියන්න. අපිට කනක් තියෙනවා. කවුරු හරි අපිට බනිනවා. මට කියන්නේ ඉස්සෙල්ලම ඇහෙන්නේ බැනුමද සද්දෙද? ඉස්සෙල්ලම ඇහෙන්නේ සද්දේ. එතකොට සද්දේ තමයි අඳුනගන්නේ. ඇහිච්ච සද්දේ තමයි අඳුනගන්නේ. නේද? ඇහුනේ නැත්තම් අඳුරගන්න බෑ. කවුරු හරි අපිට බැන්නහම ඒක බැනුමක් කියලා අඳුනගන්නේ කොහොමද? කියන්න බලන්න. කවුරු හරි අපිට ඔන්න බනිනවා. අපි ඒක බැනුමක් කියලා අඳුන ගන්නවා. මං අහන්නේ කොහොමද අපි ඒක බැනුමක් කියලා අඳුනගන්නේ? ඔය බැනුම සංඥා කොහොමද මේ සංඥාව ඇති උනේ බැනුමක් කියලා? අඳුනා ගන්න එකනේ සංඥාව කියන්නේ. මං අහන්නේ කොහොමද ඒක බැනුම් සංඥාවක් කියලා අඳුනගත්තේ? ඔව්. දැන් ගොඩාක් අය කියනවා මොකද්ද වචන වලින් මූණේ හැටියට ඔය එක එක කතා කියනවා. නෑ. කවුරු හරි බැන්නාම ඒක බැනුමක් කියලා අඳුන ගන්න නම් කලින් බැනුම් අහලා තියෙන්න ඕන. නේද? බැනුම් කියවලා තියෙන තමන් අහන්නම ඕනේ අනිත් අයට බනින එකක් හරි අහගෙන ඉඳලා තියෙන්න ඕන. බැනුම පිළිබඳ පූර්ව අධ්‍යක්ීම් නැති කිසිවෙකුට බැනුම් තේරෙන්නේ නැහැ. දැන් ලංකාවට කවුරු හරි සුද්දෙක් යනවා. සිංහල වචනයක්වත් දන්නේ නැහැ. ඔය මිනිස්සයාට එයාපෝට් එකේදීම කවුරු හරි බනිනවා. එයා හිතනවා මේ මට බැන්න කියලා. එයා හිතනවා මේක තමයි ලංකාවේ පිළිගැනීමේ සම්ප්‍රදාය කියලා මිනිහත් ඒ වචන කියන්න පුළුවන්. නේද? කාලයක් ගිහිල්ලා බැනුම් අහලා වරුණාම තමයි මේවත් බැනුම් කියලා මිනිස්සු දන්නේ. දැන් ඔය ඇත්තන්ටත් මේ අරාබියට ආවට පස්සේ කොච්චර බනින්නේ නැද්ද අරාබි භාෂාව. hina වෙවි අහගෙන ඉන්නේ නැති සමහර වෙලා ඒ කාලේ. නේද? දැන් සමහරට වෙන්න පොඩ හඳුනන්න පුළුවන්. අන්න ඒ වගේ. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි ඔන්න ඔය විදිහට කවුරු හරි කෙනෙක් බැන්නහම ඒක අපි අඳුන ගන්නවා සංජානනය කරනවා. අඳුනගත්තට පස්සේ මොකද කරන්නේ? ඒක හිතේ තියා ගන්නවා. අන්න මේක බැනුමක් කියලා හිතට ගන්නවා. හිතේ තියාගත්තාම බැනුමක් කියලා හිතේ තියාගත්ත මැති. ඊට පස්සේ ගොඩක් අය මොකද කරන්නේ? එතනින් අතාරින්නේ නැහැ. ඒක ප්‍රපංච ගොඩ නගනවා. කොහොමද ප්‍රපංච ගොඩ නගන්නේ? බැන්නට නම් කමක් නැහැ. මගේ ජීවිතේට මෙහෙම බැනුම් අහලා නැහැ නේ කියලා කියනවා. අන්න ඒක ප්‍රපංචයක්. ඒ අර බැනුමට බරක් දුන්නා. දැන් ජීවිතේටම අහලා නැත්නම් ඒක බැනුමක් කියලා කොහොමද දැනගත්තේ? නේද? ඒක වැරදි. අර වැරදි ක්‍රමයට වටිනකමක් දීපු ගමන් අර ද්වේෂය අවශ්‍ය ගන්නවා. ආයෙ ටික වෙලාවක් හිතලා කියනවා. බැන්නට නම් කමක් නැතව ගහන්නත් ආවනේ කියලා හිතපු ගමන් බැනුමට බරක් දුන්නා. අර තරාදී එක පැත්තකට පඩි දානකොට අනිත් පැත්ත ඉස්සෙනවා වගේ ද්වේෂය ඇවිස්සෙනවා. ආයෙ ටික වෙලාවක් ගිහලා හිතන බැන්නට නම් කමක් නැහැ අහවලත් මතක් කරලා බැන්නනේ කියලා හිතනවා. ආයෙ බැනුමට බරක් දෙනවා ද්වේෂය ඇවිස්සෙනවා. ඔන්න ඔය විදිහට අපි කනෙන් අහපු බැනුමට ඊට පස්සේ හිතේ තියාගෙන අපි තමයි බර දෙන්නේ. ඒකට තමයි ප්‍රපංච කියන්නේ. නේද? එහෙම බර දෙන්න ද්වේෂය අවශ්‍ය ගන්න අපි. සමහරට බැනපු මිනිස්සේ ගෙදර ගිහිල්ලා බුදියගෙනත් ඉවරයි. නමුත් බැනුම් අහපු අපි ඒක තව පෝෂණය කරනවා. ඔෆිස් එකේදී නම් බැනුම් ඇහුවේ මට මෙහෙම කිව්වනේ කියලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? කාර් එකට නගිනකොටත් ඕ බැනුම පිටින්මයි නගින්නේ. ඩ්‍රයිව් කරනකොටත් ඕක අහහ තමයි බලන්නේ. ඊට පස්සේ ගෙදරට හැරෙන්න ඕන හන්දිය ඉන්නේ වෙන හන්දියකින් හැරිලා නේද? ආපහු රවුමක් ගහගෙන ඇවිල්ලා තමයි ගෙදරට එන්නේ. මොකද අර බැනුම පිටින්මයි යන්නේ. අන්න ඒ වගේ අපි මේ බැනුම් මේ අරමුණ පෝෂණය කරලා අපේ අභ්‍යන්තර කෙලෙස් අවශ්‍ය ගන්නවා. එහෙම අවශ්‍යාගෙන අපි පිරිහෙනවා.
ඔන්න ඔය බැනුමින් විතර කණෙන් ඇහෙන ශබ්දේ විතරක් නෙවෙයි. නහයට දැනෙන ගඳ සුවඳ නිසා, දිවට දැනෙන රස නිසා මේ හැම අරමුණකින්ම ඔය විදිහට කෙලෙස් අවුස්සාගෙන අපි පිරිහෙනවා. ඒතර කාගේද වරද? අපේ, වෙන කාගේවත් නෙවෙයි. නේද? ඒ නිසා ඕන ආද ඉඳලා ආවලා බැන්න අගේට හිටින් මාව නරක කරා කියලා එක එක්කෙනාට දුස් කියන්න යන්න එපා. ඒ අය අරමුණක් සපයනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අරමුණ අපිට ඕන නම් අල්ල ගන්න නැතුව ඉන්න පුළුවන්. නේ අපි ඕන තරම් දේවල් එහෙම අපිට ඕන නැති ඒවා අතහරිනවනේ. අන්න ඒ වාගේ ඔබට හානි කරයි කියලා තේරෙනවා නම් යම් අරමුණක්, ඇයි ඒව කැමැත්තෙන් වැළඳගෙන තමන් විඳවන්නේ? තමන් වේදනාවටපත් වෙන්නේ අතහරින්න. ඉතින් මේ විදිහට කෙලෙස් ඇවිසෙන එක පාලනය කරගන්න හැටි, දෛනික ජීවිතයේ කටයුතු කරන හැටි මේ හාමුදුරුවෝ අර ස්වාමින් වහන්සේට මහා කච්චායන හාමුදුරුවෝ කිව්වා. ඉතින් ඒ හාමුදුරුවෝ මේ අහපු බණ ගිහිලා ආපහු බුදුහාමුදුරන්ට කිව්වා. බුදුහාමුදුරුවෝ 3 සැරයක් සාදුකාර දීලා කියනවා, මහා කච්චායන මහාස්ත්‍රයන් වහන්සේ මහා ප්‍රඥෙක්, මහා උගතෙක්. මම කිව්වත් ඔය ඉතිරි බණ ටික ඔය විදිහට තමයි කියන්නේ කියලා. එතන හිටිය ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ 3 සැරයක් සාදුකාර දීලා කියනවා, අනේ බුදුහාමුදුරනේ, හරියට මී වදයකින් මී වද කෑල්ලක් කඩලා අරගෙන පිටක් කරලා ගුලියක් හදලා මේ මී පිටේ මොන පැත්තෙන් දිව ගාලා බැලුවත් එකම මී පැණි රහ දැනෙනවා වගේ මේ සූත්‍රයේ මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට අහගෙන ඉඳෙද්දි මට මහා මිහිරියාවක් දැනුණා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට කියන, ආනන්ද, ඔබට මේ සූත්‍රය මී පිටක මිහිරියාව දැනිච්ච සූත්‍රයක් බැවින් ඔබේ මතකයේ තබා ගැනීම පහසුවට අද ඉඳලා මේ සූත්‍රයට මధు පිණ්ඩික කියන නම තියාගන්න කියලා. එදා පටන් ඒ සූත්‍රය මధు පිණ්ඩික නමින් නම් වුණා. මී පිඩේ සූත්‍රය කියන්නේ ඒකයි. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න. මොකද්ද මං කියලා දුන්න සූත්‍රය? මధు පිණ්ඩික සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ. බුදුහාඳුරු කොහේ වැඩ ඉඳි දේශනා කළේ? කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ. බුදුහාමුදුරු දවසට කී වේලක් වළඳන කෙනෙක්ද? ඒ නිසා උන්වහන්සේට කියන විශේෂ ගුණ නාමයක්. මොකක්ද ඒක? ඒක භක්තිකෝ. බොහොම හොඳයි. සතියකට සැරයක් රැයට කණ එක නවත්තලා ඒ කෑමට වැයවන මුදල එකතු කරලා කැටයක දාලා අර මුදලක් ගොඩනගන්නයි කියලා මඩිහි නායක හාමුදුරු දීපු උපදේශයක්. ඒ අර මුදලට කියපු නම මොකද්ද? දැක්කද අවාසියව මතක තියාගත්තේ නැති හැටි. මොකද්ද නම? ආත්ම සුඛ පරිත්‍යාග අර මුදල. බුදුහාමුදුරු විවේකයෙන් ගහක් මුල වැඩ ඉඳෙද්දී එතනින් ඇවිදගෙන යන්නාව ශාක්‍ය වංශිකයෙක්. එයාගේ නම දණ්ඩපාණි. ඇයි දණ්ඩපාණි කියන්නේ? කොහේ ගියත් දණ්ඩක් අතින් අරගෙන යන නිසා. දණ්ඩපාණි බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහුව, මොනව කියවද ඔච්චර ඔය හැමතැනම ඇවිදින්නේ කියලා. ඒතර බුදුහාමුදුරු කරුණු කීයකින් උත්තර දුන්නද? 5කින් උත්තර දුන්නා. මොකද්ද පළවෙනි කාරණය? කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, අනිත්‍යයට පැටලෙන්න එපා, ද්වේෂය නැති කරගන්න උපදෙස් දෙනවා කියලා කිව්වා. 2, අනුන්ගේ උපදූප හොයන්නේ නැහැ, උපදූප හොයන්නේ නැතුව ඉන්න උපදෙස් දෙනවා කිව්වා. 3, ධර්මයේ පිළිබඳව සැක සංකා දුරු කරගන්න, ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නයි කියලා උපදෙස් දෙනවා කිව්වා. 4, තණ්හාව නැති කරගන්න කියලා උපදෙස් දෙනවා. 5, අඳුගෙන ගන්න අරමුණු නිසා අභ්‍යන්තර කෙලෙස් අවශ්‍ය ගන්න එපා කියලා උපදෙස් දෙනවා කිව්වා. මා මතක් කළා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර කීයද? 3. මොනවාද? අනුසය, පරිඋත්ථාන, වීතික්කම. අනුසය කියන්නේ නිදාගෙන ඉන්න අවස්ථාව, පරිඋත්ථාන කියන්නේ ඇතුලේ කැකෑරිවි නැගිටින අවස්ථාව, වීතික්කම කියන්නේ එළියට දාන අවස්ථාව. මේ අවස්ථා තුන පාලනය කරන්න බුදුහාමුදුරු දේශනා කළේ ශික්ෂණ ක්‍රම 3. ත්‍රිශික්ෂා. මොනවාද? සීල, සමාධි, ප්‍රඥා. සීලයෙන් කරන්නේ වීතික්කම කෙලෙසේවත් එළියට දාන අවස්ථාව කය වචනේ සංවර කරගෙන නවත්තන එක. සමාධියෙන් කරන්නේ අභ්‍යන්තරයේ කැකෑරෙමින් තියෙන නොසන්සුන් වූ හිත සංසුන් කරන එක, පරිඋත්ථාන කෙලෙස් සමනය කරන එක සමාධිය කරන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ අනුසය කෙලෙස්, නිදාගෙන ඉන්න කෙලෙස් මුලිනු පුටා දමා හිත පිරිසිදු කර ගන්න, නිදහස් කරන එක. එදාට තමයි නිවන් දැක්ක වෙන්නේ. ඉතින් අපි හැම දෙනාගේම අභ්‍යන්තරය තුළ ප්‍රත්‍යඥ ගතියට තැම්පත් වෙලා තියෙන කෙලෙස්
බාහිර සමාජයෙන් ගනු ලබන අරමුණු නිසා ඇවිස්සීලා ඉන්න පුළුවන්. ඒ නිසා ඒ අරමුණු වලට වටිනාකම් නොදී ඒවයි ආදීනව දකිමින් ඒවයින් ලැබෙන වින්දනය ඉතා කෙටි කාලීන බව තේරුම් අරගෙන කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. නරක අරමුණු වලට වටිනාකම් දෙනවාට කියන වචනයක් ප්‍රපංච ගොඩනගනවා කියලා. අරමුණ හිතෙහි තියාගෙන තණ්හා මාන දිට්ඨිය ඇවිස්සෙන විදියට කෙලෙස් වැඩි වෙන විදියට කල්පනා කරන්න යාම තුල තමන්ම පිරිහෙන බව තේරුම් අරගෙන තමන්ට පිරිසිදු වෙන්න තියෙන එකම ක්‍රමය ඒ විදිහට කල්පනා නොකර හිත පිරිසිදු කරගන්න පුළුවන් වන විදිහට අකුසලයේ බැහැර වෙන විදිහට ආදීනව දකින්න විදිහට අරමුණු පරිහරණය කිරීමයි කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු කරන තරමට සැනසෙල්ල ශාන්තිය උරුම වන්නේ ඔබටමයි. ඉතින් ඒ උතුම් සැනසෙලිදායක ජීවිත ගත කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාර වේවා. මේ උතුම් කුසල් වලින් හැමත හැකිතරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි අද මේ උතුම් පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරනවා සම්බුද්ධ පූජාවේ දායකත්වය උසුන් ලබන්නේ චන්ද්‍රානි මහත්මිය සහ නාලක මහත්මයා විසින් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. ඕමාන් රාජ්‍යයේ රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. මේ හැම දිනාටම සුවසේ පහසුවෙන් තම තමන්ගේ රැකී ආරක්ෂා කරමින් මේ දරුවන් හැම දිනාම බලා ගන්නට අනර්ග සහයෝගයක් ඒ රජතුමාගෙන් ලැබෙන නිසා කෘතවේදීත්ව ඒ රජතුමාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන්නේ. ඒත් එක්කම චන්ද්‍රානි මහත්මියගේ පරලෝසපත් තම ආදරණීය මව වන කුසුම් වීරතුංග මාතාවටත් පරලෝසපත් පියාණන් වන රොබර්ට් වීරතුංග පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නාලක මහත්මයාගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශහාරි දියණියට භාතිය පුතණුවන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දර්ශන කළුතන්ත්‍රි මහත්මයාට සහ රංජනී බෝගහවත්ත යන මිතුරයන්ට සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 30 වසරක විවාහ සංවත්සරයේ සමරන නාලක මහත්මයාටත් චන්ද්‍රානි මහත්මියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෝධීන් වහන්සේගේ රන්වැටේ රන් ආලේප කර දීමට පූර්ණ අනුග්‍රහය දැක්වූ විනෝද් වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරලා සිත ප්‍රාර්ථනා කරනවා. ඔමානි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම සෙත් ප්‍රාර්ථනා කරනවා. තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින රැඳවියන්ගේ ගැටලු හැකි ඉක්මනින් निराකරණය වී තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට සියලු ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උතුම් සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම 30 වසරක විවාහ සංවත්සරයේ සමරන පින්වත් නාලක මහත්මයාටත් චන්ද්‍රානි මහත්මනියටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා. ඒ ඇත්තන්ගේ ඉදිරි අනාගතය හැම අතින්ම භාග්‍ය සම්පන්න වේවා, වාසනාවන්ත වේවා, තව තවත් පුණ්‍යවන්ත වේවා, සීල ආශිර්වාද ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දැන් මේ සියලු ආකාරයෙන් රැස් කර ගන්න උදාාරතර කුසල ශක්තිය පින්වත් ඔබ හැම දිනාගේම නමින් පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. රටදැය සමය වෙනුවෙන් දිවිපිදු වීර උදාර රණවිරුවන්ටත් පින් පවරමු. සියලු දෙනා පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන අදහසින් අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. මේ බෝධීන් වහන්සේට, චෛත්‍යරාජන් වහන්සේට, සම්බුද්ධ මන්දිරයට අධිග්‍රහිත පින් කැමැති සියලු දිව්‍ය රාජ සමූහයාත් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණයේ දායකත්වය සුලා කටයුතු කරන පින්තුන්ට විවිධ අනුග්‍රහයන් දැක් වූ හැම දිනාටම බෞද්ධ සංගමේ පින්වත් සෑම සියලු දිනාටමත්
දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා. මේ හැම දිනාටම දෙවියෝ එක ලෙසින්ම ආශිර්වාද කරත්වා කියන පැතුමින් දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් මේ පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා. සියලු යහපත වේවා. විශේෂයෙන්ම අපේ මේ ඕමාන් දේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කරවීමේදී සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ මේම දේශයේහි බොහෝ කාලයක් සේවය කරලා දැන් ලංකාවේ පදිංචියට ගිහිල්ලා අපේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ ප්‍රමුඛ දායක දෙපළක් විදිහට කටයුතු කරන ගිය අවුරුද්දේ කටින පින්කම් සඳහා අනුග්‍රහකත්වයෙන් දායකත්වයෙන් කටයුතු කරපු පින්වත් අපේ රවීන්ද්‍ර අපොන්සු මහත්මනිය සහ අපොන්සු මහත්මයා මේ වෙලාවේදී අපි බෙහෙවින්ම සිහිපත් කළ ආශිර්වාද කරනවා. සිත්පතන මේ දෙපළගේ සම්බන්ධීකරණය මතයි අපි මෙහි වැඩම කළේ. ඉතින් මේ දෙපළටත් ඒ පවුලේ පුතණුවන් ඇතුළු හැමෝටමත් මේ පින්වත් සෑම සියලු දෙනාටමත් මේ උදාාරතර කුසල ශක්තිය ඒකාකාරීව පිහිටීමෙන් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවී සැනසී පැමිණ වඩවදාල අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දැන් විශේෂයෙන්ම මේ 30 වෙනි විවාහ සංවත්සරයේ සමරන යුවලට ආශිර්වාද සත්‍යක්‍රියාවක් කරනවා. එයත් ඒ සත්‍යක්‍රියාව හා එක්වන්න මා කියන දේ හොඳට අහගෙන ඉන්න. බැඳගෙන තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථමාබිනීහාරයේ සිට බෝධි මණ්ඩලයේ තෙක් පුරණ ලද අනන්තා පරිමාණ බෝධි සම්භාරානුභාව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද තෙසැත්තෑ ඥාන සත්සැත්තෑ ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සත්තිස් බෝධිපාක්ෂික ධර්මඥාන 38 ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන 44 සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආසයානුසේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපatti ඥානානුභාව බලයෙන්ද සබ්බඤ්ඤුත ඥානාවරණ ඥානානුභාව බලයෙන්ද විජයාශ්‍රී බෝධිරාජයන් වහන්සේගේ ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් වහන්සේගේ අනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ අනන්තානුභාව බලයෙන්ද කේශ ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනන්තානුභාව බලයෙන්ද ලොව පහළ වී වදාලා වූ 512000ක් පමණ වූ සර්වඥයන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අප විසින් මෙතකින් සිද්ධ කරගන්නා ලද්දා වූ බුද්ධ පූජාමය බෝධි පූජාමය ධර්ම දානමය සකල කුසල ධර්මයන්ගේ අනන්තානුභාව බලයෙන්ද 30 වන විවාහ සංවත්සරය සමරන පින්වත් නාලක මහත්මයා චන්ද්‍රානි මහත්මනියත් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආයුෂෙන් වැඩෙත්වා වර්ණෙන් වැඩෙත්වා සැපෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා අසනීපාපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරු සේ දුරු වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ සූවිසි මහ ගුණානුභාව බලය
ආනුභාවය ආශිර්වාදය පින්වත් නාලක මහත්මාගෙත් චන්ද්‍රානි මහත්මනියගෙත් සිවි සම්මස්නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා. ගතට වැළඳී තිබෙන්නා වූද වැළඳෙන්ට තිබෙන්නා වූද සියලු රෝග පීඩා පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තප්පරයෙන් තප්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.